හරි පුතා අපි පටන් ගන්නවා ව්‍යාපාර නීතිය කියන විෂය නිර්දේශයේ 7 වෙනි පාඩම. හරි. කම්කරු නීතිය හා බේරුම් කිරීමේ විකල්ප කියන එක. හරි. එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ව්‍යාපාරයක සේවය කරන්න යනකොට නැත්නම් ඕගොල්ලෝගේ යටතේ ඉන්න සේවකයන්ව හසුරවනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේවා ගැන ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හිතන්න ඔයා පළමු පෙළ කළමනාකරුවෙක් වෙලා නැත්නම් අපි හිතමු අග්‍ර කළමනාකරුවෙක් බවට පත් වෙලා ඔයා හරි යටත් සේවකයන්ව හසුරවන්න වාට ලැබෙනවා කියලා. ඒකට යටත් සේවකයන්ව හසුරවනකොට ඔයා අනිවාර්යයෙන්ම පුතේ කම්කරු නීතිය කියන එක මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඒ ඇති වෙන විවිධ ගැටලු වලදී කාර්මික ආරවුල් වලදී ඒවා බේරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ සඳහා තමයි මෙන්න මේ පාඩමේදී හරි අපි ඔයාට උගන්වන්නේ. හරිද පුතා? හරි. එන්න පුතා අපි එනවා කම්කරු නීතියේ අදාළත්වය පිළිබඳව සාකච්ඡා කරන්න එනවා ප්‍රධාන වශයෙන්. හරි. මේකෙදි බලන්න පුතේ කාර්මික නීතිය සේවකයා හා සේවායෝජකයා. සේවකයා කියන්නේ ව්‍යාපාරයේ වැඩ කරන පුද්ගලයා. එතකොට සේවකයාව යොදාගෙන භාණ්ඩ හා සේවා බිහි කරන්නා. හරි. අපි කියනවා කවුද? සේවායෝජකයා නැත්නම් ව්‍යාපාරිකයා කියලා කියනවා. හරිද? එතකොට කාර්මික නීතිය සේවකයා හා සේවායෝජකයා අතර සම්බන්ධතාවය පිළිබඳ නෛතික විධිවිධාන සපයන අතර මෙම නීතියේ අදාළත්වය සේවකයන්ට සේවායෝජකයන්ට වෘත්තීය සමිතිවලට සීමා වේ. හරි. එතකොට මේකේ අදාළත්වය සේවකයන් කවදා හරි ඔයා සේවකයෙක් වුණොත් මේ නීතිය වැදගත් වෙනවා. ඒ වගේම ඔයා සේවායෝජකයෙක් වුණොත් ඒ කියන්නේ ඔයා ඔයාගේම ව්‍යාපාරයක් දාලා ඔයාගේ යටතේ සේවකයෝ වැඩ කරනවා නම් ඒත් ඔයාට මේක වැදගත්. ඒ වගේම ඔයා වෘත්තීය සමිතියක නායකයෙක් බවට පත් වුණොත් හරි ඒකත් මේ නීතිය ඔයාට වැදගත් වෙනවා. ඒ අනුව කාර්මික නීතිය අදාළ කර ගැනීමේදී ව්‍යාපාරයක සේවකයෙකු බාහිර ස්වාධීන කොන්ත්‍රාත් කරුවෙකුගෙන් වෙන්කොට හඳුනා ගැනීම වැදගත් වේ. එනම් යම් ආයතනයක් හා සේවයේ සපයන්නෙකු අතර පවතින ගිවිසුමක් සේවා ගිවිසුමක්ද නැතහොත් සේවකය සේවයේ සඳහා වන ගිවිසුමක්ද යන්න වෙන්කොට හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට මොනවා හරි සේවයක් කරන එක්කෙනෙකුයි ව්‍යාපාරයක ඉඳලා හරි වැඩ කරන සේවකයයි අතර වෙනස අපි හඳුනා ගන්න ඕන කියන එක තමයි මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ. හරි. බලන්න පුතේ මේකේ කියනවා සේවකයා හා ස්වාධීන කොන්ත්‍රාත් කරු අතර වෙනස. දැන් ඔයගොල්ලෝ දන්නවා සේවකයන් කියලා කියන්නේ ව්‍යාපාරයේ වැඩ කරන අයනේ. එතකොට ස්වාධීන කොන්ත්‍රාත් කරුවන් කියන්නේ ව්‍යාපාරයේ මොන හරි කටයුත්තක් බාර අරගෙන සිදු කරන අයට තමයි ස්වාධීන කොන්ත්‍රාත් කරුවන් කියලා කියන්නේ. බලන්න පුතා. මෙහිදී අධිකරණයේ විසින් වරින් වර ගොඩනගන ලද විවිධ පරීක්ෂණයන් අදාළ කරගන්න පුළුවන්. පාලනය පිළිබඳ පරීක්ෂණ. මේ පාලනය පිළිබඳ පරීක්ෂණ වලින් අපිට හරි සේවකයා කියන එක්කෙනයි ස්වාධීන කොන්ත්‍රාත් කරුවා කියන එක්කෙනයි මොනා කරගන්න පුළුවන්ද පුතේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. බලන්න. සේවකයා සිය කටයුතු ඉටු කිරීමේදී සේවා යෝජකයන් විසින් පාලනයට යටත් කරනු ලබන ප්‍රමාණය අනුව ඔහු සේවකයෙක්ද ස්වාධීන කොන්ත්‍රාත් කරුවෙක්ද යන්න තීරණය වෙනවා. හරි. යමෙකු විසින් සේවයක් ඉටු කිරීමේදී සේවා යෝජකයාට එම කටයුත්තට අදාළව විනය පාලනය කළ හැකි නම් ඔහු සේවකයෙක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ සේවා යෝජකයාට ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට අදාළ පුද්ගලයාගේ විනය පාලනය කරන්න පුළුවන් නම් විනය හරි ඒ කියන්නේ ව්‍යාපාරයේ ආයතනය තුල එයා හැසිරෙන ආකාරය හරි දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් ඔෆිස් එක මහා හයියෙන් සින්දු කිය හූ කිය හරි අරේට මෙහෙට ගගහ එහෙම ඉන්න බෑ විනයවත්ව ඉන්න ඕනේ. එහෙම ඉන්න ගියොත් අනිත් අයට ඒක කරදරයක් වෙනවා. හරි. එතකොට විනය හරි ආකාරව පාලනය කරන්න පුළුවන් නම් සේවා යෝජකයාට එයා අපි කියනවා කවුරු කියලාද? සේවකයෙක් කියලා. විනය පාලනය යනු සේවයට පැමිණිය යුතු වේලාව නිවාඩු සේවකයා විසින් නිතු කළ යුතු කාර්යයන්. එතකොට විනය කියලා මෙතනදී ප්‍රධාන වශයෙන් හඳුන්වනවා පැමිණිය යුතු වේලාව නිවාඩු සේවකයා විසින් නිතු කළ යුතු කාර්යයන් විවේකයන්
සේවයේ අවසන් වන වේලාව, සේවක උසස් වීම හා පහළ දැමීම, නියාමනය කිරීම, අන්න ඒ වගේ දේවල් ප්‍රධාන වශයෙන් විනය කියලා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න පුතේ, ඔයා ව්‍යාපාරයකට වැඩට යනවා නම් අනිවාර්යයෙන්ම නිසියාකාරව හරි වෙලාවට යන්න ඕනේ. හැමදාම වගේ නිවාඩු ගන්න බෑ. හරි. සාමාන්‍යයෙන් මාසෙට දවස් 2ක් 3ක් වගේ ඕනනම් නිවාඩු ගන්න පුළුවන්. සතියට එක ගානේ සතියට දෙක ගානේ එහෙම නිවාඩු ගන්න බෑ. එහෙම වුණොත් ඔයාව සේවයෙන් පහ කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ උපකරණ පිළිබඳ පරීක්ෂණ. බලන්න. ඇතැම් අවස්ථාවලදී පාලනයට යටත් නොවන පුද්ගලයෙකු වුවද සේවකයෙක් විය හැකිය. මේ නිසා තවදුරටත් යොදාගත හැකි පරීක්ෂණයක් වනුයේ උපකරණ පිළිබඳ පරීක්ෂණයයි. මෙහිදී අදහස් වන්නේ සේවය කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ සේවා යෝජකයා විසින් සපයනු ලැබීමයි. එවන් විටකදී ඔහු සේවකයෙක් ලෙස සැලකේ. ඒ කියන්නේ ඔයා මොනවා හරි ව්‍යාපාරයකින් උපකරණයක් අරගෙන ඇවිල්ලා හරි ඒ ව්‍යාපාරයේ කටයුතු සිදු කරනවා නම් හරි ඔයා ඒ ව්‍යාපාරේ කවුරු කියලා කියනවද? සේවකයෙක් කියලා කියනවා. එතකොට පළවෙනි එක තමයි ඔයා ඒ ව්‍යාපාරයේ පාලනයට යටත් වෙනවා නම් ඔයා ඒ ව්‍යාපාරයේ සේවකයෙක්. එතකොට ඔයා ඒ ව්‍යාපාරයේ උපකරණයක් අරගෙන වැඩ කරනවා නම් ඔයා ඒ ව්යාපාරයේ සේවකයෙක් හැටියට හඳුන්වනවා. ඊට පස්සේ බලන්න පුතේ ඒකාබද්ධ පරීක්ෂණ කියන්නේ මොකද්ද? යම් සේවකයෙක් ව්‍යාපාරයෙන් වෙන් කළ නොහැකි තරමට එම ආයතනයේ සමග බැඳී සිටී නම් හෙවත් ආයතනයේම කොටසක් වශයෙන් සනකනු ලබයි නම් ඔහු ව්‍යාපාරයේ සේවකයෙක් ලෙස සැලකේ. හරිද? සාමාන්‍යයෙන් පුතා දැන් මම සේවය කරන අමාත්‍යංශයේ හරිද මට පොඩි වෙලාවකටවත් නිවාඩුවක් ගැනීමේ හැකියාවක් නැහැ. මොකද මම සම්පූර්ණයෙන්ම අමාත්‍යංශයේ වාහන 40ක් විතර තියෙනවා. ඒ වාහන 40ම බාරව ඉන්නේ මම. එතකොට ඇමතිතුමාට අවශ්‍ය වෙන වෙලාවට වාහන දෙන්න. එතකොට අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය වෙන වෙලාවට වාහනයන් ලබා දෙන්න. එතකොට වාහන ඇක්සිඩන්ට් වුණාම ඒ සම්බන්ධව කටයුතු කරන්න. එතකොට වාහන සර්විස් කරනකොට ඒ සම්බන්ධව කටයුතු කරන්න. වාහන නඩත්තු කරන්න. වාහන වලට ඉන්ධන සපයන්න. එතකොට රියදුරන් සම්බන්ධ රියදුරන්ගේ අතිකාල දීමනා සම්බන්ධව. එතකොට ඔයාලට තේරෙනවා ඇති මම කරන රාජකාරී කොච්චරක්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් මම ගෙදරක හිටියත් පුතේ හරි මගේ ෆෝන් එකට කෝල් 50ක් 60ක් එනවා දවසට. ගෙදර නිකන් හරි අසනීපයකට හිටියොත්. ඒ කියන්නේ ඒ තරමට හරි ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ එක එක්කෙනා කරන රාජකාරිය අනුව තමයි එහෙම තියෙන්නේ. මතක තියාගන්න. හරි. දැන් සමහර අය ඉන්නවා අපේ අමාත්‍යාංශයේ මේගොල්ලෝ ආවත් එකයි නාවත් එකයි. හිටියත් වැඩක් නැහැ. එහෙම මට්ටමේ අයත් ඉන්නවා. හරිද? හරි. හැබැයි ඕගොල්ලෝ වුණත් මතක තියාගන්න ව්‍යාපාරයක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සේවකයට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් බවට පත් වෙන්න හැමතිස්සෙම ඕගොල්ලෝ උත්සාහ කරන්න. හරි? ඊට පස්සේ එනවා ආර්ථික සත්‍යතා පරීක්ෂණ. බලන්න. මෙහිදී ගිවිසුම්ගත කාර්යයෙහි අවසාන ප්‍රතිඵලය කෙරෙහි අවධානය යොමු කරයි. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයත් එක්ක මොන හරි කටයුත්තක් කරන්න ගිවිසුමක් හදාගෙන ඉන්නවා නම් ඒකේ අවසාන ප්‍රතිලාභය කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම පරීක්ෂණය අනුව යම් පුද්ගලයෙක් සේවය කරන්නේ තමා වෙනුවෙන් නම් එනම් අවසාන ඍජු ප්‍රතිලාභය තමාට හිමි වේ. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් ව්‍යාපාරයක වැඩ කරන්නේ තමා වෙනුවෙන් නම් හරි එහි අවසාන ප්‍රතිලාභය තමාට හිමි වේ. ඔහු ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් වන අතර අවසාන ඍජු ප්‍රතිලාභය සේවයේ සපයන ආයතනයට හිමි වෙනවා නම් හරි ඔයා ඒ ආයතනයේ කවුරු කියලා කියනවද? සේවකයෙක් කියලා කියනවා. එතකොට මතක තියාගන්න ඔයා ව්‍යාපාරයට සේවයේ සපයනකොට ඒ සපයන ප්‍රතිලාභය ඔයාට හිමි වෙනවා නම් ඔයා ඒකේ සේවකයෙක් නෙමෙයි. හැබැයි ඔයා සපයන සේවය වෙනුවෙන් හරි ඔයාගේ ව්‍යාපාරයට නම් ඒකේ ප්‍රතිලාභය හිමි වෙන්නේ ඔයා ව්‍යාපාරයේ කවුරු ලෙස හඳුන්වනවද? සේවකයෙක් ලෙස හඳුන්වනවා. හරි බලන්න පුතා මෙතන දාලා තියෙන උදාහරණයක්. අමල් වෛද්‍යවරයෙකි. ඔහු හෙල්ත් කෙයාර් රෝහලේ සවස්වරු වලදී රෝගීන් පරීක්ෂා කරයි. එක් රෝගියෙක් පරීක්ෂා කිරීම සඳහා හෙල්ත් කෙයාර් රෝහල රුපියල් 1000ක මුදලක් අය කරයි. දිනකට පරීක්ෂා කරන රෝගීන්ගෙන් අය කරනු ලැබුණ මුදලින් 50%ක් අමල්ට ගෙවනු ලබයි නම් මෙම පරීක්ෂණයට අනුව අමල් ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකි. කෙසේ නමුත් අමල්ට හිමිවන්නේ රුපියල් ලක්ෂයක මාසික වැටුපක් නම්
හරි ආර්ථික සත්‍යතා පරීක්ෂණයට අනුව අමල් හෙල්ත් කෙයාර් රෝහලේ කවුද සේවකයෙක් කියලා කියනවා. එතකොට අමල් බලන හැම ලෙඩෙක්ගෙන්ම එයාට 150ක ප්‍රතිලාභයක් හිමි වෙනවා නම් එයා ඒකේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් කියලා හඳුන්වනවා. හැබැයි රෝහල එයාට මාසයකට ලක්ෂයක වැටුපක් නම් ගෙවන්නේ. හරි එතකොට අමල් කියන වෛද්‍යවරයා ඒ රෝහලේ කවුරු ලෙසද හඳුන්වන්නේ සේවකයෙක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ පුතේ අපි යනවා බහු පරීක්ෂණ නැත්නම් මිශ්‍ර පරීක්ෂණ බලන්න. ඒකෙන් අපිට සේවකයෙකුයි ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකුයි හඳුනා ගන්න පුළුවන්. බලන්න. ඉහත දක්වන ලද පරීක්ෂණ වර්තමාන අධිකරණ විසින් වෙන්ව සලකා නොබලන අතර යම්කිසි පුද්ගලයෙක් සේවයේ සඳහා වන ගිවිසුමකින් ආවරණය වන ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක්ද නැතොත් සේවා ගිවිසුමක් යටතේ ආවරණය වන සේවකයෙක්ද යන්න සලකා බැලීමේදී ඉහත සියලු පරීක්ෂණ එක්ව යොදා ගනු ලැබීම සිදු කරනු ලබයි. පුතේ එතකොට හොඳට මතක තියාගන්න. දැන් අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මොන නීතිය ගැනද? කම්කරු නීතිය ගැන. එතකොට කම්කරු නීතිය ගැන කතා කරනකොට පුතේ අපි අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ සේවකයා කියන්නේ කවුද? ස්වාධීන කොන්ත්‍රාත්කරුවා කියන්නේ කවුද කියලා වෙන්ව හඳුනා ගන්න ඕනේ. එතකොට මේ වෙන්ව හඳුනා ගන්න භාවිතා කරන විවිධ ක්‍රමයන් තමයි පුතේ මෙතනදී අපි මේ සාකච්ඡා කරේ. පාලනය පිළිබඳ පරීක්ෂණ. එතකොට ව්‍යාපාරයෙන් පාලනය වෙනවා නම් එයා සේවකයෙක්. ව්‍යාපාරයේ උපකරණ භාවිතා කරනවා නම් එයා සේවකයෙක්. හරිද? එතකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා සේවයට අත්‍යවශ්‍යම එක්කෙනෙක් නම් එයා සේවකයෙක් කියලා හඳුන්වනවා. හරි. ඊට පස්සේ අවසාන ඍජු ප්‍රතිලාභයේ ව්‍යාපාරයට හිමි වෙනවා නම් ඒක තමයි ආර්ථික සත්‍යතා පරීක්ෂණය කිව්වේ. එයා සේවකයෙක් කියලා කිව්වා. එතකොට ඉහත කතා කරපු ඔක්කොම එකට ගත්තම බහු පරීක්ෂණ නැත්නම් මිශ්‍ර පරීක්ෂණ කියන එක මේදී සාකච්ඡා කරනවා. හරිද? හරි. බලන්න පුතේ මෙතන දාලා තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. හරි. හරිද? ACR විජේසුන්දර මේ නඩු තීන්දුවට අනුව බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මෙම නඩුවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කළ තක්සේරු කරුවෙකුගේ සේවය අවසන් කිරීමක් සම්බන්ධව ප්‍රශ්නගත වූ අතර එහිදී ඔහු ස්වාධීන කොන්ත්‍රාත් කරුවෙක්ද නැතහොත් සේවකයෙක්ද යන්න අධිකරණයේ අවධානයට ලක්වේ. එහිදී පහත කරුණු එක්ව සලකා බලන අධිකරණය ඔහු සේවා ගිවිසුමක් යටතේ ආවරණය වන සේවකයෙක් බව නිගමනය කරන ලදී. ඒ කියන්නේ එයා සේවා ගිවිසුමක් යටතේ ඉන්න සේවකයෙක් කියලා නිගමනය කරලා තිනවා පහත කරුණු මත. බලන්න. දෙපාර්ශවය අතර පවතිනා වූ ගිවිසුම අනුව තක්සේරුකරු සෑම අවස්ථාවකදීම රක්ෂණ සමාගමේ යහපත වෙනුවෙන් සේවය සැපීමට බැඳී සිටීම හා එසේ සේවය නොකරන අවස්ථාවකදී සේවය අවසන් කිරීමේ හැකියාව රක්ෂණ සමාගමට හිමිව තිබීම. එතකොට පළවෙනි අවස්ථාව තමයි දෙපාර්ශවය අතර පවතිනා වූ ගිවිසුම අනුව තක්සේරුකරු සෑම අවස්ථාවකදීම රක්ෂණ සමාගමේ යහපතට කටයුතු කරලා තියෙනවා. රක්ෂණ සමාගමේ යහපත වෙනුවෙන් කටයුතු කළ හින්දා එයා සේවකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තක්සේරු කරු ව්‍යාපාර ක්‍රියාවලියට සහායක් ලෙස නොව ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සේවයේ සැපීම. අන්න ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසක් එයා සපයලා තිනවා. ඒකින්ද එයා ව්‍යාපාරයේ සේවකයෙක් ලෙස හඳුන්වලා තියෙනවා. තක්සේරු කරු සෑම දිනකම පෙර 9:30ට පෙර ඉහළ නිලධාරීන් වෙත වාර්තා කළ යුතු වීම. අන්න 9:30ට පෙර වාර්තා කළ යුතුයි කියන්නේ පුතේ එයා විනයවත්ව ඉන්න ඕනේ. එයා විනයවත්ව ඉන්න ඕනේ. අපි උඩින් කතා කරේ. අන්න එයා විනයවත්වත් ඉඳලා තියෙනවා. එතකොට විනයවත්වත් ඉඳලා තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එයා සේවකයෙක්. තක්සේරු කරුවේද රක්ෂණ සමාගම විසින් උපකරණ ලබා දීම හා තක්සේරුකරණයන් සම්බන්ධව ප්‍රවාහන සහ මුද්‍රණ වියදම් රක්ෂණ සමාගම විසින් දැරීම. අන්න ඒ හැම දෙයක්ම දැන් අපි අර උඩ කතා කරපු හැම දෙයක්ම මෙන්න මේ කරුණු වල මොනවා වෙලා තියෙනවද පුතේ අන්තර්ගත වෙලා තියෙන හින්දා හරි මෙන්න මේ ACR විජේසුන්දර මහත්තයා හරි රක්ෂණ සංස්ථාවේ කවුරු ලෙස හඳුන්වන්න පුළුවන්ද සේවකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. හරිද පුතා? හරි. ඊට පස්සේ අපි යනවා ප්‍රධාන වශයෙන් සේවක අර්ථසාධක අරමුදල ඒ වගේම සේවක භාරකාර අරමුදල ගැන සාකච්ඡා කරන්න. හරිද? හරි. සාමාන්‍යයෙන් පුතේ මෙතනදී මම ඔයාලට පැහැදිලි කරොත් රාජ්‍ය අංශයේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. හරි. ඒ වගේම පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන් ඉන්නවා. සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයේ වැඩ කරන දැන් මම රාජ්‍ය අංශයේ සේවකයෙක් විදිහට මට EPF ETF වලට හරි අවස්ථාව නැහැ. මම විශ්‍රාම ගියාට පස්සේ මට විශ්‍රාම වැටුපක් හිමි වෙනවා මිසක් EPF ETF මට ලැබෙන්නේ නැහැ.
හරිද? හැබැයි දැන් මගේ බිරිඳ ගත්තොත් එයා විදේශ දූත සේවය කරන හින්දා හරිද? විදේශ දූත සේවය කියන්නේ තානාපති කාර්යාලයක සේවය කරන්නේ. එතකොට එයා රාජ්‍ය සේවකයෙක් නෙමි. එතකොට එයාට විශ්‍රාම ගියාට පස්සේ EPF ETF වගේ දේවල් ලැබෙනවා. එතකොට මතක තියාගන්න පුතේ රාජ්‍ය සේවකයන්ට සාමාන්‍යයෙන් EPF ETF ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ට තමයි EPF ETF වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. බලන්න. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ. පනතේ පූර්විකාව අනුව මෙම පනතේ ආවරණය ලබන සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා අර්ථසාධක අරමුදලක් පිහිටුවීමේ හා ඒ සම්බන්ධිත කාරණා සම්බන්ධයෙන් විධිවිධාන පැනවීමේ අරමුණින් සම්මත කරගත් පනතකි. රාජ්‍ය හා පළාත් පාලන අංශයේ සේවකයින් සේවයෙන් විශ්‍රාමයාවෙන් පසු විශ්‍රාම වැටුපකට හිමිකම් කිව්වද පෞද්ගලික අංශයේ රාජ්‍ය සංස්ථාවල සංස්ථාපිත මණ්ඩලවල සේවකයින්ට එවැනි විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ නැහැ. එතකොට පෞද්ගලික අංශයේ රාජ්‍ය සංස්ථාවල සංස්ථාපිත මණ්ඩලවල හරි සේවකයින්ට විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ නැහැ. එම සේවකයින්ට රැකියාවෙන් විශ්‍රාම යාමෙන් පසුව වූ සැඳෑ සමයට මූල්‍ය අසල්වැසියක් සලසා දීම මෙම පනතේ ගොඩනගන ලද සේවක අර්ථසාධක අරමුදලේ මූලික අරමුණයි. එතකොට පෞද්ගලික අංශයක රැකියාවක් කරලා විශ්‍රාම ගිය සේවකයන්ට සැඳෑ සමය හොඳින් ගත කරන්න අවස්ථාව හදලා දෙන්න තමයි මේ සේවක අර්ථසාධක අරමුදල් පනත ස්ථාපිත කරලා තියෙන්නේ. එසේම වර්තමානයේ වන විට මෙම අරමුදල ආවරණය කරනු ලබන සේවකයන් විශ්‍රාම යාමට ප්‍රථම නිවාසයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීමේ අරමුණින්ද ක්‍රියාත්මක වෙනවා. එතකොට තමන්ගේ EPF මුදල භාවිතා කරලා තමාට නිවාසයක් හදාගන්න ණය මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බලන්න පුතේ සේවක අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක වන ආකාරය මෙම පනතේ දක්වා ඇති ආවරණය වන රැකියාවක සේවයට සේවකයෙකු බඳවාගත් පසු ඔහු සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි කිරීම සේවා යෝජකයා විසින් සිදු කරනු ලබයි. ඒ කියන්නේ ඔයා පෞද්ගලික අංශයේ රැකියාවකට ගියාට පස්සේ හරි ඔයාව පර්මනන්ට් කරනවා කියලා කියනවා. ඔයාව මොනා කරනවද? පර්මනන්ට් කරනවා. පර්මනන්ට් කරනවා කියන්නේ ඔයාව මොනා කරනවා කියනද? ස්ථීර කරනවා කියන එක. හරි ඔයා ගිය ගමන්ම ඔයා ගත කරන්නේ පරිවාස කාලයක්. පරිවාස කාලය මාස 3 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාව ස්ථීර සේවකයෙක් බවට පත් කරනවා. ඔයාව ස්ථීර සේවකයෙක් බවට පත් කරපු ගමන් ව්‍යාපාරයේ ඔයා වෙනුවෙන් EPF ETF මොනවාද කැපීම ඒ වගේම ඔයා වෙනුවෙන් EPF වියදම් දැරීම ව්‍යාපාරයේ සිදු කරන්න ඕනේ. ඒක වෙන්නේ ඔයාව මොනා කිරීමෙන් පස්සේද? ස්ථීර කිරීමෙන් පස්සේ. හරිද? බලන්න පුතා. මෙම පනතේ දක්වා ඇති ආවරණය වන රැකියාවක සේවයට සේවකයෙකු බඳවාගත් පසු ඔහු සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි කිරීම සේවා යෝජකයා විසින් සිදු කරන. ඒ කියන්නේ ව්‍යාපාරිකයා තමයි සිදු කරන්නේ. එහිදී සෑම සේවකයෙක්ටම වෙන් වූ ගිණුමක් සේවක අර්ථසාධක අරමුදලේ විවෘත වෙනවා. එතකොට ඔයා පෞද්ගලික අංශයේ රැකියාවකට ගියොත් ඔයා වෙනුවෙන් ගිණුමක් ඔයාගේ ව්‍යාපාරයේ අයිතිකරු විවෘත කරනවා සේවක අර්ථසාධක අරමුදලේ. එතකොට ඔයා ඒ ව්‍යාපාරයේ රැකියාව අවුරුදු 5ක් කරලා B ව්‍යාපාරයට ගියා කියලා හිතමු. එතකොට B ව්‍යාපාරෙනුත් අර A ව්‍යාපාරය ආරම්භ කරා නම් X කියලා ගිණුමක්. හරි. B ව්‍යාපාරේනුත් සල්ලි යවන්නේ ඔයාගේ අර X කියන ගිණුමටම තමයි. ඔයා C ව්‍යාපාරයක වැඩට ගියා කියන්නේ මේකෙත් අවුරුදු 5ක් ඉඳලා ඒත් මෙයා සල්ලි යවන්නේ අතනටම තමයි. එහෙම තියෙනවා. හරිද? අනතුරුව සේවකයාගේ මුළු ඉපයීම් වලින් රජය විසින් නියම කළ ප්‍රතිශතයක් සේවා යෝජකයා විසින් දල වැටුපෙන් අඩු කරගනු ලබන අතර ඒට සේවා යෝජකයා විසින්ද සේවකයාගේ මුළු ඉපයීම් වලින් රජය විසින් නියම කළ ප්‍රතිශතයක් එක්කොට එළඹෙන මාසයේ අවසානයේට ප්‍රථම සේවක අර්ථසාධක අරමුදල වෙත ප්‍රේෂණය කළ යුතුය. මොකද්ද පුතේ එතන කිව්වේ? එතන කිව්වේ හරි දැන් උදාහරණයක් විදියට හිතන්න මෙහෙම. හිතන්න ඔයා ඉන්නවා කියලා මෙහෙම. ඔයා යනවා රැකියාවකට ඔයාට හම්බෙනවා මාසයකට 50000. ඒතොර රජය කියලා දෙනවා සේවකයා උපයන 50000ම යාගේ අතට දෙන්න එපා.
ඒකෙන් 10% කපන්න EPF කියලා. EPF කියලා කපන්න. ඒ වගේම ආයතනයටත් කියනවා ඔයා 15%ක් දාන්න EPF සේවකයා වෙනුවෙන්. දැන් ඔයාගේ ගිණුම තමයි මේ තියෙන්නේ. එතකොට ආයතනය මොකද කරන්නේ? ඔයාට 50000ක් තියෙනවනේ වැටුප. වැටුපෙන් 10%ක් බලනවා. 10% බැලුවම කීය දෙන්නේ? 5000ක් එනවා. එතකොට මේ 5000 අඩු කරලා ඔයාගේ අතට දෙන්නේ ආයතනයේ කීයක් විතරද? 45000ක් විතරයි ඔයාගේ අතට එන්නේ. හරි? මේ 5000 ගන්නවා. ගන්නවා කියන්නේ ව්‍යාපාරය තියාගන්න. තියාගෙන හරි දැන් ඔයාගෙන් 105ක් 10%ක් කැපුවා. ඊපස්සේ රජය කියනවා ඔයත් ව්‍යාපාරිකයට කියනවා ඔයත් 15%ක් දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ 50000ට 15%ක් බලන්න. බලලා ඉවරලා එතන තියෙනවා 7500ක්. ඒ 7500. හරි. ඔක්කොම ගත්තම දැන් කීයද පුතේ? 12500යි. එතකොට ඔයා වෙනුවෙන් ආයතනය හරි 12500ක් හැම මාසෙම හරි ඔයාගේ ගිණුමේ EPF ඔයාගේ ගිණුමේ තැන්පත් කරගෙන යනවා. එතකොට ඔයාගෙන් කපනවා 5000ක් ආයතනය දානවා කීයද? 7500ක්. අන්න ඒ විදිහට තමයි මේකේ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට ඔයා අවුරුදු 60ක් නැත්නම් අවුරුදු 50ක් අවුරුදු 40ක් වගේ අපිට රැකියාව නිරත වුණා කියලා විශ්‍රාම යනකම්. එතකොට මේ අරමුදලේ විශාල මුදලක් ඔයා වෙනුවෙන් මොනවා වෙනවද? ගොඩ නැගෙනවා. එතකොට ඔයා විශ්‍රාම යන දවසට ඒ සම්පූර්ණ මුදලම ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද? එහෙම තමයි මේකේ සිද්ධිදාමේ වෙන්නේ. මෙම අරමුදල අනිවාර්ය අර්ථසාධක අරමුදලක් වන බැවින් එසේ නොකිරීම මත සේවා යෝජකයා අධිභාරයකට ලක්වනු ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා එම මුදල් දඩයක් ලෙස සේවා යෝජකයාගෙන් අය කරගනු ලැබේ. එතකොට අපේ රටේ තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව මේවා පිළිබඳව හරි සැලකිල්ලෙන් ඉන්නේ. සේවකයන්ගෙන් විශ්‍රාම වැටුප් කපන්නේ නැති ආයතන හොයලා ඒගොල්ලොම අධිකරණයට පමුණුවනවා කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් මතක තියාගන්න. සේවක අර්ථසාධක අරමුදල වෙත රැස් කර ගනු ලබන අරමුදල් සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරකුම්පත් හා අනිකුත් සුරකුම්පත්වල ආයෝජනය කරමින් ආයෝජන ප්‍රතිලාභ ඉපයීම සිදු කරයි. එතකොට සේවකයන්ගෙන් කපලා ගන්න මේ සේවක අර්ථසාධක අරමුදල් හරි මහ බැංකුව තමයි පාලනය කරන්නේ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ සේවක අර්ථසාධක අරමුදල් රාජ්‍ය සුරකුම්පත්වල ඒ වගේම අනිකුත් සුරකුම්පත්වල ආයෝජනය කරමින් ආයෝජන ප්‍රතිලාභ ඉපයීම සිදු කරනවා. සෑම වසරක් අවසානයේම සේවකයාගේ ගිණුමට ඔහුගේ ගිණුමේ ඇති දායකත්වයන් මත පොලියක් හිමි වෙනවා. ඒ අනුව සේවකයෙකු වයෝපූර්ණත්වය මත සේවයෙන් ඉවත්වන අවස්ථාවේදී ඔහුට එකවර ලබාගත හැකි විශාල මුදල් ප්‍රමාණයක් ඔහුගේ අර්ථසාධක අරමුදල් ගිණුමේ මොනවා වෙනවද රැස් වෙනු ඇත. ඕනෑම සේවකයෙකුට තම සේවක අර්ථසාධක අරමුදල් ගිණුමේ ශේෂය ඕනෑම අවස්ථාවක අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමේ අවස්ථාව සේවක අර්ථසාධක අරමුදල විසින් සපයලා දීලා තියෙනවා. එසේම සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රීය ඕනෑම සේවකයෙකුට එම අරමුදලේ ශේෂය ඇපේට තබමින් එම ශේෂයෙන් 75ක් දක්වා වූ නිවාස ණයක් රාජ්‍ය බැංකුවකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න. එතකොට තමන්ගේ සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වයේ මත ඒකෙන් 75 හරිද? නිවාස ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා රාජ්‍ය බැංකුවකින්. අරමුදලේ පරිපාලනය හා අරමුදල් කළමනාකරණය බලන්න මෙම අරමුදලේ පරිපාලන කටයුතු වල වගකීම කම්කරු කොමසාරිස්වරයා සතු වන අතර අරමුදල් කළමනාකරණය පිළිබඳව වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ සතුව තමයි මේ සේවක අර්ථසාධක අරමුදල් හරි කළමනාකරණය පිළිබඳ වගකීම තියෙන්නේ. අර්ථසාධක අරමුදල් පනත යටතේ ආවරණය වන සේවකයන්. හරි මේ බලන්න. අර්ථසාධක අරමුදල් පනත යටතේ ආවරණය වන සේවකයන් ගැන තමයි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. මෙම පනත ආවරණය නොවේ යයි විශේෂයෙන් දක්වා නොමැති සියලුම සේවා මෙම පනත යටතේ ආවරණය ලබන අතර ආවරණය ලබන සේවාවන්හි සේවයේ නීතු සේවකයන් හා සේවා යෝජකයන් දෙපාර්ශවයම අරමුදල් සඳහා දායක විය යුතුය.
පහත සඳහන් සේවකයන් මෙම පනත යටතේ ආවරණය වෙන්නේ නැහැ. පුතේ මතක තියාගන්න ඕගොල්ලෝ හදිස්සියට පටලව ගන්නවා. පල්ලෙහා දක්වලා ඉන්න සේවකයන් මේ පනත යටතේ මොනවා වෙන්නේ නැහැ කියනවද? ආවරණය වෙන්නේ නැහැ කියලා කියනවා. සමහර ළමයි මට මැසේජ් දාලා අහනවා. සර් කිව්වා නේද රාජ්‍ය සේවකයන් ආවරණය වෙන්නේ නැහැ කියලා. ඒත් ඇයි ටියුට් එකේ දාලා තියෙන රාජ්‍ය සේවකයන් ආවරණය වෙනවා කියලා. ඒ කියන්නේ ළමයි මෙන්න මේක බලන්නේ. මෙන්න මෙතන බලලා ආර්ථ සාධක අරමුදල් පනත යටතේ ආවරණය වන සේවකයන් කියලා මේවා මුකුත් කියවන්න නැතුව මෙතන කියවන. වැරදි පුතේ. මෙතන කියන්නේ ආවරණය වන සේවකයන් රාශියක් ඉන්න හින්දා ආවරණය නොවන සේවකයන් ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට මේකේ දක්වලා තියෙන සේවකයන් හැර අනිත් හැම දෙනාම වගේ මොනවා වෙනවද පුතේ? ආවරණය වෙනවා. බලන්න. ආවරණය වෙන්නේ නැති අය කවුද බලන්න? රජයේ සේවකයන් ආවරණය වෙන්නේ නැහැ. එතකොට මම රාජ්‍ය සේවකයෙක්ින්ද මාව වැටෙන්නේ නැහැ අර්ථ සාධක අරමුදලට. පවුලේ සමාජිකයන්, සේවය නොකරන අධ්‍යක්ෂකවරු, හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්, අනුමත අර්ථ සාධක අරමුදලකට දායකත්වයේ ලබා දෙන හරි අය. එතකොට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල ඒ වගේ දේවල් වලට දායකත්වයේ දෙන අය, අවුරුදු 14ට අඩු පුද්ගලයන්, සේවකයන් 10ට අඩු සමාජ සේවා හා සුබ සාධන ආයතනවල සේවය කරන ලබන පුද්ගලයන්, අඳගොළු බීරි අනාථ නිවාසවලට සේවය ලබා දෙන සංවිධානවල පුහුණුව ලැබූ සේවකයන් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. බලන්න. ඉහත ආවරණය නොවන සේවකයන් හැරුණුකොට අන් සෑම සේවකයෙකුම එකී සේවකයාගේ සේවයේ ස්ථීර, අස්ථීර, తాවකාලික, අනියම්, ආධුනික, පරිවාස, පුහුණු, නුපුහුණු, පුහුණුවන්නන්, දෛනික පඩි ලබන, කොමිස් ක්‍රම, පඩි ලබන, කොන්ත්‍රාත් ක්‍රමේ, සේවයේ නියුතු, කලින් කල සේවය කරන, ශ්‍රේෂ්ඨ වැඩවල නියුතු, පූර්ණ දිනකට අඩු කාලයක් වැඩ කරන, දවසේ කඩින් කඩ සේවය කරන, ආයතන කිහිපයක වැඩ කරන, කාලීන සේවය කරන ආදී සියලුම වර්ගයන්ට අයත් සේවකයෝ මෙම පනතින් ආවරණය වෙනවා ප්‍රධාන වශයෙන්. හරිද? හරි. බලන්න පුතේ මෙතන නඩු තීන්දුවක් දාලා තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හරි කම්කරු කොමසාරිස් සහ තවත් අය. හරිද? එතකොට ඒ නඩු තීන්දුව තමයි එහෙම තියෙන්නේ. මේ රක්ෂණ සංස්ථාවයි කම්කරු කොමසාරිස් කියන එක්කෙනයි අතර ගිය නඩුවක්. බලන්න. මෙම නඩුවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කළ තක්සේරු කරුවෙකුගේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම ප්‍රශ්නගත විය. තක්සේරු කරු කාර්යයෙන් කාර්යයට ගෙවීම ලබන බැවින් එම ගෙවීම් ආවරණය වන සේවාවක් නොවන බව රක්ෂණ සමාගම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ගොනු කරන ලද්දේ වුවද ආවරණය වන සේවාවන් සම්බන්ධව වරින් වර නිකුත් කළ ගැසට් පත්‍ර විමර්ශනය කරන ලද අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ කාර්යෙන් කාර්යයට වැටුප් ලැබීම, ගමනින් ගමනට වැටුප් ලැබීම හෝ කෑලි ක්‍රමයට වැටුප් ලැබීම ආවරණය වන සේවකයන්ගෙන් බැහැර කොට නොමැති බවයි. ඒ අනුව කාර්යෙන් කාර්යයට ගෙවීම් ලද තක්සේරු කරුට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් අර්ථ සාධක දායක මුදල් ගෙවිය යුතු බවට තීරණය වුණා. එතකොට මතක තියාගන්න පුතේ මේ වගේ කේස් ස්ටඩි එකක් ආවොත් මෙතන මේ පැහැදිලි කරපු එක වාගේ ඔළුවේ තියෙන්න ඕන. හරි? කඩින් කඩට හරි දවසේ යම් කාලයෙන් කාලයට හරි සේවකයෙක් වැඩ කරලා තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට යටත් වෙනවා. හරි? බලන්න පුතා. අර්ථ සාධක අරමුදල සඳහා දායකත්වය කොහොමද වර්තමානයේ දායකත්වය? මේවා යම් කාලවලදී වෙනස් වෙනවා. බලන්න. ආවරණය වන සේවාවන්හි සේවයේ නියුතු සේවකයන් හා සේවයේ නියුක්ත කොට ඇති සේවා යෝජකයන් හවුල්ව අර්ථ සාධක අරමුදල වෙත දායකත්වයන් ගෙවිය යුතුය. පනතේ දහවන වගන්තියේ විධිවිධාන ප්‍රකාර එම දායකත්වයන්හි අනු ප්‍රමාණයන් ගැසට් පත්‍රයක් මගින් වරින් වර වෙනස් කළ හැකි අතර වර්තමානයේ අදාළ වන අනු ප්‍රමාණයන් පහත පරිදි වේ. ඒ කියන්නේ ඔයා දැන් වර්තමානයේ රැකියාවක නිරත වෙනවා නම් ඔයාට ඔයාගේ වැටුපෙන් ආයතනය කපනවා 108ක්. හරි? ඒ වගේම ඔයාගෙන් ඒ කපපු 108ට අපි හිතමු රුපියල් 8000ක් ඔයාගෙන් කැපුවා කියලා පඩියෙන්. ඒකට 112ක් ආයතනයත් එකතු කරනවා. ඒ කියන්නේ අපි හිතමු 12000ක් කියලා ඔයාගේ පඩිය අපි දන්නකො ලක්ෂයක් කියලා. ලක්ෂයට 108ක් කියන්නේ 8000ක් ඔයාගෙන් කපනවා.
ආයතනය දානවා ඒකට 112ක්. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් ගිණුමේ තැන්පත් කරනවා කීයක්ද 20000ක්. එහෙම තමයි යන්නේ. හැබැයි මේ කපන ප්‍රමාණයන් කලින් කලට මොනවා වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න පුළුවන්. හරි. සේවා යෝජක හා සේවකයාගේ එකඟතාවයේ මත ඉහත අනුප්‍රමාණයන්ට වඩා වැඩි අනුප්‍රමාණයන්ගෙන් සේවක අධිසාධක අරමුදල වෙත දායකත්වයේ සැපීමට හැකියාව පවතින අතර එවැනි තීරණයක් කම්කරු කොමසාරිස්වරයාට දන්වා අවසර ලබාගත යුතු අතර පසු අවස්ථාවකදී වෙනස් කිරීමක් සිදු කළ නොහැක. ඒ කියන්නේ මේ රජයේ පනවන ප්‍රමාණයට වඩා වෙනස් කර ගැනීමක් අවශ්‍ය නම් අනිවාර්යෙන් කම්කරු කොමසාරිස්වරයාට දන්වලා අවසර ලබා ගන්න ඕනේ. මාසික මුල ඉපීම් යන්නට පහත සඳහන් ආදායම් අයත් වෙනවා. මාසයක මුළු ඉපයීම් කියන එකට මෙන්න පල්ලෙහා කියන දේවල් අදාළ වෙනවා. ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක වැඩ කරන්න ගියොත් ඔයා උපයන මුළු ඉපයීම් වලට මේ පල්ලෙහාගේ දේවල් ලැබෙනවා. වැටුප්, වේතන හෝ ගාස්තු. එක්කෝ වැටුප් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඇඟපත වෙහෙසලා වැඩ කරනවා නම් ඔයාට වැටුප් ලැබෙන්න පුළුවන්. මනස වෙහෙසලා වැඩ කරනවා නම් ඔයාට වේතනයක් ලැබෙන්නේ. නැත්තම් ඔයාට ගාස්තුවක් ලැබෙනවා. ජීවන වියදම් දීමනාව, විශේෂ ජීවනාධාර ගෙවීම හෝ ඒ සමාන දීමනා ලබා නොගත් නිවාඩු සඳහා ගෙවීම, සේවා යෝජකය විසින් සැපයූ පිසූ හෝ නොපිසූ ආහාරවල වටිනාකම, ආහාර දීමනා, නිර්දේශ කළ හැකි අනිකුත් ආකාරයේ දීමනා. හරි. කෙසේ නමුත් මාසික මුළු ඉපීම් යන්නට අතිකාල අන්තර්ගත වෙන්නේ නැහැ. ඔයා OT වැඩ කරලා, ඕවර් ටයිම් කරලා ගන්න වැටුප මුළු ඉපයීමට අන්තර්ගත වෙන්නේ නැහැ. මේ ටික තමයි මුළු ඉපීම් වලට අන්තර්ගත කරන්නේ. බලන්න පුතා ඊට පස්සේ අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම. හරි. කොහොමද මේ අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්? පළවෙනි එක විශ්‍රාම යාමේ වයසට පැමිණීමෙන් අනතුරු. පිරිමි පුද්ගලයෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් අනතුරුව කාන්තාවක් වයස අවුරුදු 50 සම්පූර්ණ වීමෙන් පසුවද සේවයෙන් විශ්‍රාම ගනු ලබයි නම් එම අවස්ථාවේදී ප්‍රතිලාභ ලබාගත හැකිය. හැබැයි පුතේ වර්තමානයේ වෙනකොට විශ්‍රාම යන වයස 65ට ඇවිල්ලා තියෙන ඉඳ මේවල යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලොන්ගෙන් මේ සම්බන්ධව ප්‍රශ්නයක් අහයි කියලා හිතන්න බෑ. මොකද මේ කොටස් ආවට පස්සේ වර්තමානයේදී හරි ගැසට් එකකින් වෙනස් වෙලා තියෙනවා මේ විශ්‍රාම යන වයස. ඒකින්ද මේ සම්බන්ධව ඕගොල්ලොන්ගේ විමසයි කියලා හිතන්න බෑ. විවාහය නිසා කාන්තාවක් සේවයෙන් ඉවත් වීම. එතකොට මතක තියාගන්න පුතේ විශේෂයෙන් ගැහැණු ළමයිට මේක වැදගත්. ඔයා ඒ ලෙවල් වලින් පස්සේ මොන හරි පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක වැඩ කරනවා. හරි වැඩ කරලා ඉවර වෙලා අපි හිතමු අවුරුදු 10ක් වැඩ කරලා ඔයා විවාහ වෙන්න උත්සාහ කරනවා කියලා. එතකොට විවාහ වෙන්න යනකොට හරි ඔයා සේවක අර්ථසාධක අරමුදල වලට දැනුම් දෙනවා මම විවාහ වෙනවා ඊට පස්සේ මම සේවය කරන්නේ සේවයෙන් අයින් වෙනවා. හරි එතකොට මට මගේ විශ්‍රාම වැටුප ඒ කියන්නේ අර්ථසාධක අරමුදල් ගන්න ඕනේ කියලා ඔයා කියනවා. විවාහය හේතු කොටගෙන සේවයෙන් ඉවත් වීමට මාස 3කට පෙර හෝ සේවයෙන් ඉවත් වී වසර 5ක කාලයක් ඇතුළත ප්‍රතිලාභ ලබාගත හැකියි. ඒ කියන්නේ වෙන ව්‍යාපාරයක වැඩ කරන්න බෑ. ඔයා ඒ කියන ව්‍යාපාරයේ වැඩ කරලා හරි ව්‍යාපාරයෙන් අයින් වුණා කියලා හිතන්න. ආයි ව්‍යාපාරවල වැඩ කරන්නේ නැතුව ඉන්නවා නම් ඔයාට මේ වැටුප් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ස්ථීර වශයෙන් හෝ සම්පූර්ණයෙන් ආබාධිත තත්ත්වයට පත් වුණොත් එහෙම බැරි වෙලාවකත් හරි ඔයාට මේ අර්ථසාධක අරමුදල් ගන්න පුළුවන් විශ්‍රාම යන්න කලින්. විදේශ රටක ස්ථීර පදිංචියට යනවා නම් ඔයාට මේ අර්ථසාධක අරමුදල් ගන්න පුළුවන්. රාජ්‍ය සේවයේ පළාත් පාලන සේවයේ හෝ දිස්ත්‍රික් සේවයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක පත්වීම ලැබීම. ඒ කියන්නේ ඔයා පෞද්ගලික අංශයේ ඉඳලා රාජ්‍ය අංශයේ රාජ්‍ය සේවකයෙක් බවට පත් වුණොත් එහෙම ඔයාට පුළුවන් පුතේ විශ්‍රාම වැටුප් ලබා ගන්න මේ EPF අරමුදල් ලබා ගන්න. අරමුදලේ සමාජිකයෙකුගේ මරණය. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයෙක් මැරෙනවා. මැරුණාට පස්සේ එයාගේ අරමුදලේ හරි අරමුදල එයාගේ යැපෙන්නන්ට නැත්තම් නම් කරන ලද පුද්ගලයන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කොහොමද අරමුදල් ලබා ගන්න පුළුවන්? විශ්‍රාම ගියාට පස්සේ පුළුවන්. විවාහ වෙන කාන්තාවක් සේවයෙන් ඉවත් වුණාට පස්සේ ස්ථීර වශයෙන් සම්පූර්ණයෙන් ආබාධයට පත් වුණාට පස්සේ විදේශ රටක ස්ථීර පදිංචියට යනකොට එතකොට රාජ්‍යාංශයේ රැකියාවක් ලැබුණොත් අරමුදලේ සමාජිකයන්ගේ මරණය අන්න ඒව නිසා පුතේ
මේ අරමුදල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පුතේ අපි එනවා සාකච්ඡා කරන්න 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනත. දැන් අපි සේවක අර්ථ සාධක අරමුදල් ගැනනේ කතා කරේ. දැන් අපි කතා කරන්න පුතේ සේවක භාරකාර අරමුදල් ගැන. බලන්න. අපි කලින් කතා කරේ EPF. කලින් කතා කරේ EPF ගැන. සේවක අර්ථ සාධක අරමුදල්. දැන් කතා කරන්නේ ETF ගැන. හරි? සේවක භාරකාර අරමුදල්. බලන්න. විශ්‍රාම යන අවස්ථාවේ හෝ සේවයේ අවසන් වන අවස්ථාවේ සේවකයන් විසින් දායක නොවන ලද ප්‍රතිලාභ සැපයීමත් සමාජිකයන්ගේ සේවා කාලය අතරතුර සුබ සාධනයේ සැපයීමත් අරමුණු කරගෙන පනවන ලද පනතකි. අරමුදලේ ප්‍රධාන කාර්යභාරය සේවා යෝජකයන්ගෙන් අදාළ දායක මුදල් එකතු කරනවා, සියලු සමාජිකයන්ගේ සමාජික ගිණුම් නඩත්තු කිරීම, සමාජිකයන් විසින් නිල්ලූ අරමුදල් ගෙවීම, සමාජිකයන්ගේ මෙම සුබ සාධන අරමුදල් යෝජනා ක්‍රමය පරිපාලනය කිරීම, පාඩු හඳුනා ගැනීම, නීතිමය පියවර ගැනීම හා දඬුවම් ලබා දීම, විවිධ සාධන පත්‍ර මත අරමුදල් ආයෝජනය කිරීම, සෑම වර්ෂයක් අවසානයේ සෑම සේවකයෙකු වෙනුවෙන්ම ලාභාංශ ගෙවීම මේ පනතේ සිදු වෙනවා. හරි? ආවරණය වන සේවකයන් මෙම පනත යටතේ පහත් සඳහන් ආයතන ආවරණය වෙනවා. පෞද්ගලික අංශය, ආර්ථික රාජ්‍ය අංශය, විශ්වවිද්‍යාල සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන. මෙම පනත යටතේ ස්ථීර තාවකාලික සාමාන්‍ය කුලී පදනමක් හෝ කොන්ත්‍රාත් පදනමක් යටතේ මෙන්ම අධ්‍යාපන ශේෂ්ත්‍රයේ පුහුණුව ලබන ඉහත ආයතනවල සියලු සේවකයන් ආවරණය වෙනවා. ස්වයං රැකියා නියුක්තිකයන් හා සංක්‍රමණ සේවකයන් අතිරේක වශයෙන් දැක්විය හැකිය. හරිද? බැහැර කරන ලද සේවා ප්‍රභේදයන් බලන්න. බැහැර කරන අය සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලට අදාළ නොවන සේවා ප්‍රභේදයන් පහත පරිදි වේ. ගෘහස්ත සේවකයන්, සේවකයන් 10කට අඩු ආගමික කටයුතු, සමාජ සේවය, සේවාවන් හා පුණ්‍ය කටයුතු සිදු කරන සංවිධාන ආයතන, අනාථ නිවාසවල විශේෂ අවශ්‍යතා අඳගොළු බීරි හා පුනරුත්ථාපන කඳවුරුවල කටයුතු කරන අය, පවුලේ සමාජිකයන් පමණක් කරගෙන යන ව්‍යාපාරවල ඉන්න අය, විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්, ජාතික ආධුනිකත්ව මණ්ඩලයට අයත් හරි යටතේ එන ආධුනිකයන් හරි ඒගොල්ලෝ මෙන්න මේ පනතෙන් ආවරණය වෙන්නේ නෑ පුතේ. මතක තියාගන්න. බලන්න මේකේ දායකත්වයන් කොහොමද තියෙන්නේ කියලා. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් පනත යටතේ පිහිටවන ලද බාර අරමුදල සඳහා සේවා නියුක්තිකයන්ගේ සමස්ත පඩියේ එකතුවෙන් මාසයකට 3% මුදලක් සේවා යෝජකයා විසින් පමණක් බැර කිරීමට යටත් වන්නේ. ඒ කියන්නේ මේ සේවක අර්ථසාධක සේවක භාරකාර අරමුදල් කියන එක හරි මේ ETF කියන එක සේවකයාගේ පඩියෙන් කපන්නේ නැහැ. ආයතනයේ තමයි 3%ක් සේවකයා වෙනුවෙන් තැන්පත් කරන්නේ. හරි? මෙහිදී සේවකයාගේ වැටුපෙන් එම දායක මුදල් අඩු කිරීම සිදු කළ නොහැකිය. යම් කිසි ගෙවීමක් අඩුවක් තිබේ නම් එය සේවක භාරකාර අරමුදල බලගැන්වීමේ සංස්ථාවට දැනුම් දිය හැකිය. මෙම දායකත්වයන් පහත ඉපීම මත ගණනය කිරීම සිදු වෙනවා. වැටුප් හෝ ගෙවීම මත ජීවන වියදම් දීමනා, විශේෂ ජීවන දීමනා හා අනිකුත් දීමනා, නිවාඩු දිනවලට අනුරූපව සිදු කරන ගෙවීම්, පිසින හෝ නොපිසින ආහාරවල වටිනාකම්, ආහාර සඳහා දීමනාව, නිර්දේශ කළ හැකි අනිකුත් ආකාරයේ ඉපයීම්, අන්න ඒ වගේ දේවල් පුතේ හරි මෙන්න මේකේ අන්තර්ගත වෙනවා. බලන්න පුතේ මේ අරමුදල ආවසු ලබා ගන්නේ කොහොමද කියලා. සේවයේ අවසන් වන ඕනෑම අවස්ථාවක එනම් සේවයේ වෙනස් වීමකදී නියමිත කාලයේ විශ්‍රාම ගැනීමකදී ඉවත් කිරීමකදී ඉවත් වීමකදී තනතුරෙන් ඉවත් කිරීමේදී මෙම අර්ථ සාධක අරමුදල ලබාගත හැකිය. සේවය අවසන් වන පළමු අවස්ථාවේදී සේවකයාට ඔහුට අදාළ අරමුදල ඕනෑම විටක ලබාගත හැකිය. නමුත් අවසන් වරට අරමුදල් ලබා ගැනීමේ සිට වසර 5ක් යනතුරු දෙවන ලබා ගැනීමකට හිමිකම් ලබන්න හැකියාවක් නැහැ. එයා රැකියාවක් කරගෙන ඇවිල්ලා අපි හිතමු 2020 දී ETF ගත්තා කියලා. ආයි එයා රැකියාවක් කරලා ගන්නවා නම් එයාට ගන්න වෙන්නේ 2025න් පස්සේ. තේරෙනවද? හැමදාම ගන්න බෑ EPF. තේරෙනවද? එකපාරයි ගන්න පුළුවන්. ආයි අවුරුදු 5කින්. දැන් අපි
සේවක අර්ධසාධක අරමුදල් පනත ගැන කතා කරා. ඊට පස්සේ සේවක භාරකාර අරමුදල් පනත ගැන කතා කරා. ඊට පස්සේ දැන් අපි කතා කරනවා 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත. මොනවාද පුතේ මේ පාරිතෝෂික ගෙවීම් කියන්නේ? බලන්න. සේවකයන්ගේ දීර්ඝ සේවා කාලය සලකා සේවය අවසන් කිරීමකදී සේවා යෝජකයන් විසින් පාරිතෝෂිකයක් ගෙවීම විධිමත් කිරීමේ අරමුණු කරගෙන පනවනු ලැබුවා වූ පනතක් ලෙසින් මෙම පනත අර්ථ නිරූපණය කළ හැකිය. මෙම පනත මගින් රැකියා හිමි වූ හෝ රැකියාව අවසන් කළ පෞද්ගලික අංශයේ සේවකයන්ට සමාජයට බරක් නොවි ජීවත් වීම සඳහා රැකියාව අවසන් කිරීමේදී එකවර කරනු ලබන ගෙවීමක් ලැබීම සඳහා හිමිකම් ලබා දෙයි. කියන්නේ පුතේ කිසියම් සේවකයෙක් අවුරුදු 40ක් විතර එක දිගට රැකියාව කරා කියලා හිතන්නකෝ. එක දිගට රැකියාව කළා එයා විශ්‍රාම ගියාට පස්සේ හරි එයා වැඩ කරපු කාල සීමාව පදනම් කරගෙන ආයතනයේ එයා වෙනුවෙන් ගෙවනවා යම් කිසි මුදලක්. ඒක තමයි පාරිතෝෂික ගෙවීම කියලා කියන්නේ. බලන්න පුතා. පනතේ අදාළත්වය. පනතේ දෙවන කොටසේ විධිවිධාන අනුව බලන්න. යම් සේවකයෙකු එක් සේවා යෝජකයෙක් වෙත වසර 5කට වඩා වැඩි සේවා කාලයක් අවසන් කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා එක ව්‍යාපාරයක වසර 5කට වැඩි කාලයක් සේවයේ දීලා තියෙනවා නම් හරි ඒ වගේම එම සේවය අවසන් කිරීමට මාස 12ක කාල පරිච්ඡේදය තුල එකී සේවා යෝජකයා යටතේ සේවකයන් 15කට වැඩි සංඛ්‍යාවක් සේවයේ නිරත වෙලා සිටිනවා නම් මතක තියාගන්න. ඔයා වසර 5ක් අවම වශයෙන් වසර 5ක් වැඩ කරලා ඉන්න ඕනේ. ඒ වගේම වැඩ කරන තැන සේවකයන් 15ට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි ප්‍රධාන වශයෙන් මේකට හිමිකම් කියන්න පුළුවන්. පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කළ පාරිතෝෂිකයක් ලැබීමට සේවකයාට අයිතිවාසිකමක් පවතී. මෙහිදී සේවය අවසන් කිරීම යන්නට සේවකයා විසින් රැකියාව අවසන් කිරීම හෝ විශ්‍රාම යාම, සේවා යෝජකයා විසින් රැකියාව අවසන් කිරීම, සේවා යෝජකයාගේ මරණය නිසා රැකියාව අවසන් වීම, නීති ක්‍රියාත්මක වීම නිසා රැකියාව අවසන් වීම හෝ අනන්‍ය ආකාරයකින් රැකියාව අවසන් වීම ඇතුළත් වේ. සේවකයාගේ සේවය අවසන් වීමෙන් දින 30ක් ඇතුළත ඔහු විසින් හිමිකම් කියනු ලබන පාරිතෝෂික ගෙවීමට සේවා යෝජකයා බැඳී සිටී. සේවකයාගේ මරණය නිසා රැකියාව අවසන් වූයේ නම් ඔහු විසින් හිමිකම් කියන පාරිතෝෂිකය ඔහුගේ උරුමකරුවන් වෙත ගෙවිය යුතුය. නියමිත දින පාරිතෝෂික ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඉන් අනතුරුව සේවා යෝජකයා විසින් පනත නිම කළ අධිභාරයකට යටත්ව පාරිතෝෂික සේවා යෝජකයා වෙත ගෙවන්න ඕනේ. ගෙවන්න නැතුව ඉන්න බෑ. එතකොට මතක තියාගන්න ඔයා නිකන් හරි ලොකු ව්‍යාපාරයක් දැම්මා කියලා හිතන්න. කවදා හරි. එතකොට ඒකේ ඉන්නවා සේවකයෝ 100 දෙනෙක් ඉන්නවා. සේවකයෝ 100 දෙනෙක් ඉන්නවා. ඔයා ව්‍යාපාරයක් දාලා තියෙනවා. සේවකයෝ 100ක් ඉන්නවා. එතකොට ඒ කියන සේවකයෙක් ඉන්නවා ඔයාගේ ව්‍යාපාරේ අවුරුදු 15ක් වැඩ කරලා. දැන් එයා විශ්‍රාම යන්න හදන්නේ. නැත්තම් එයා හදිසියෙ මරණයටපත් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයා ඒ වෙනුවෙන් මොනවා ගෙවන්න ඕනද? පාරිතෝෂික ගෙවිය යුතුමයි. ඒ විශ්‍රාම ගියා නම් ඒට ගෙවන්න පුළුවන්. ඒ මරණයටපත් වුණා නම් එයාගේ යැපෙන්නන්ට පාරිතෝෂික ගෙවීම සිදු කරන්න ඕනේ. හරි. බලන්න පුතේ මේකෙන් බැහැර කරන අය කවුද? පහත සඳහන් සේවකයන් පනතේ ආවරණයෙන් බැහැර කරලා තියෙනවා. බලන්න. රජය, පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල සේවය කරනු ලබන සේවකයන් පුතේ එතකොට දැන් අපි රාජ්‍ය සේවකයෝ වශයෙන් අපිට EPF උත් නැහැ, ETF උත් නැහැ. එතකොට මේ මොනවද? පාරිතෝෂිකත් නැහැ. සමූපකාර සමිතියක සේවය කරන සේවකයන්, ගෘහ සේවිකාවන්, පෞද්ගලික රියදුරන් ආදී ගෘහාශ්‍රිත සේවකයන්, දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් ලබන සේවකයන්, ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා බඳවා ගන්නා ලද ආධුනිකයන්. හරි. මේකෙන් මොනවා කරනවද පුතේ? බැහැර කරනවා ප්‍රධාන වශයෙන්. පාරිතෝෂික ගණනය කිරීම. සේවකයෙකු විසින් හිමිකම් කියනු ලබන පාරිතෝෂික ගණනය කරනු ලබන ආකාරය ඔහු විසින් වැටුප් වේතන හා දීමනා ලැබූ ආකාරය අනුව වෙනස් වෙනවා. මෙන්න මේ පාරිතෝෂික ගණනය කරන ආකාරය හොඳට ඔළුවේ තියාගන්න. මේකෙන් ප්‍රශ්නයක් එනවා හැමදාම වගේ. අපිට යම්කිසි අගයක් දීලා පාරිතෝෂිකය හොයන්න කියලා අපිට දෙනවා. හරි. මාසික ආදායම් ලබන සේවකයන්ගේ පාරිතෝෂිකය ගණනය කිරීම ඔහු විසින් සම්පූර්ණ කරන ලද සෑම වර්ෂයක් සඳහාම අඩ මාසික වැටුප් ගෙවීමෙන් සිදු කරනු ලබයි. පහත සමීකරණය මගින්
මාසික වැටුප් ලබන සේවකයන්ගේ පාරිතෝෂික ගණනය කරනවා. මුලින්ම සම්පූර්ණ කරන ලද සේවා වසර ගණන. ඒ කියන්නේ යා වසර 5ක් හිටියානම් මාසයකට 50000ක් නම් ගත්තේ. හරි. ඒක වැඩි කරන්න ඕනේ 25000න්. බෙදන්න ඕනේ කීයෙන්ද? දෙකෙන්. මාසයකට 50000ක් ගත්තා නම් අවසන් මාස ලද අඩ වැටුප. අවසන් මාසේ අන්තිම මාසේ යා 50000ක් ගත්තා නම් එහෙනම් 25000න් තමයි මේ අවුරුදු 5 වැඩි කරන්නේ. 5 වැඩි කිරීම 25000 බෙදීම 2. එහෙම තමයි පාරිතෝෂික ගණනය කරන්නේ. වෙනත් යම් ආකාරයකට ආදායම් ලබන සේවකයාගේ පාරිතෝෂිකයේ ගණනය කිරීම ඔහු විසින් අවසන් වරට ලබාගත් වැටුප හෝ වේතනයේ ප්‍රමාණයට ගණනය කරන ලද දින 14ක වැටුප ඔහු විසින් සම්පූර්ණ කරන ලද සෑම වර්ෂයක් ගෙවීමෙන් සිදු කරනු ලබයි. යම් සේවකයෙකුගේ දිනක වැටුප ඔහු විසින් සේවය අවසන් කිරීමට පෙර මාස 3ක් තුල ඔහු විසින් ලද සම්පූර්ණ වැටුප ඔහු විසින් එම මාස 3 තුල සේවය කරන ලද දින ගණනින් බෙදීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බලන්න පුතේ සම්පූර්ණ කරන ලද සේවා වසර ගණන මෙතනදී పూర్වයෙන් සාකච්ඡා කළ පරිදි, ඒ කියන්නේ කලින් සාකච්ඡා කළ පරිදි පාරිතෝෂිකයේ සඳහා හිමිකම් පෑමට සේවකයෙකු එක් සේවකයෙක් වෙත වසර 5ක් සම්පූර්ණ කරන ලද සේවා කාලයක් සේවය කළ යුතුය. සම්පූර්ණ සේවයක් යනු ඛණ්ඩනයේ නො වූ සේවයකි. ඛණ්ඩනයේ නො වූ කියන්නේ පුතේ නතර වෙලා තියෙන්න බෑ. එක අවුරුද්දක් වැඩ කළා මාස 3-4ක් ගෙදර ඉඳලා ආයි එහෙම ගිහිල්ලා තියෙන්න බෑ. සම්පූර්ණ සේවයක් තියෙන්න ඕන. වැඩ වර්ජන, පිටලෑම්, කර්මාන්ත ශාලාව හෝ ව්‍යාපාරයේ වසා තැබීම, සේවකයාගේ වරදක් නොමැතිව සිදු කරන ලබන සේවය අවසන් කිරීම, සේවය ඛණ්ඩනය වීමක්සේ නොසලකේ. එතකොට වැඩ වර්ජන හින්දා සමහරු වැඩ කරන්න නැතුව ඉන්නවනේ නේ. එතකොට පිටලෑම්, කර්මාන්ත ශාලාව හෝ ව්‍යාපාරයේ වසා තිබීම, දැන් කොවිඩ් එකකින් හින්දා සමහර කර්මාන්ත ශාලා මාස 3-4 වහලා තිබ්බා. එතකොට ඒ වගේ දේවල් සේවය ඛණ්ඩනය වුණා කියලා හිතන්නේ නැහැ. ඒත් සේවකයාගේ වරදින් හෝ අවසරයකින් රහිතව සේවයට වාර්තා නොකිරීම සේවයේ ඛණ්ඩනය. ඒ කියන්නේ සේවකයා විසින් විනයට පටහැනිව සිදු කරන කටයුත්තක් මත යාට දඬුවමක් ලැබිලා තියෙනවා නම් අන්න එතනදී සේවයේ ඛණ්ඩනය වීමක් සිදු වෙනවා. ආයතනයක අයිතිකරු මාරු වීමේදී සේවය ඛණ්ඩනය වීමක් සිදු නොවන අතර නව අයිතිකරු විසින් පෙර අයිතිකරු යටතේ කරන ලද සේවය ද ඒකාබද්ධ කරමින් පාරිතෝෂික ගෙවීමට බැඳී සිටිනවා. හරිද? හරි. බලන්න පුතේ මෙතන බ්‍රවුන් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් හරි. ඒ වගේම කම්කරු කොමසාරිස් හරි. කමිෂනර් of labor ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට බලන්න මෙතන මොකක්ද මේ නඩු තීන්දුවේ තියෙන්නේ. මෙම නඩුවේදී ත්‍යාගරාජා යන අය 1962 වසරේදී ප්‍රශ්නගත බී සමාගමේ සේවයට බැඳුණු අතර ඔහුගේ වයස අවුරුදු 55 පිරීම නිසා ඔහු සේවයෙන් අස්වීම සඳහා බී සමාගම වෙත අස්වීමේ ලිපියක් 1986 9/18 දින ලබා දෙන ලදී. හරි. එතකොට 1962 තමයි මෙයා සේවයට බැඳිලා තියෙන්නේ. හරි. එතකොට අවුරුදු 55 පිරීම හින්දා එයා 1986 9/18 දින ලබා දීලා තියෙනවා. එම ලිපිය අනුව ඔහු සැප්තැම්බර් 30 වන දින සිට සේවය අවසන් කරන බව දක්වන ලදී. එම සේවය අවසන් කිරීම පිළිගත් සමාගම ඔහුට සේවාන්තික දීමනා ගෙවන ලද අතර ඔහුගේ සේවයට ස්තුතිවන්ත වෙමින් සේවය අවසන් කිරීම පිළිගන්නා ලිපියක්ද ලබා දෙන ලදී. කෙසේ නමුත් කොන්ත්‍රාත් ක්‍රමයට ඔහු 1986 10/1 දින සිට වර්ෂ 2006 දක්වා ආයතනයේ සේවය කරන ලදී. හරිද? කොන්ත්‍රාත් ක්‍රමයට ඊට පස්සේ ආයි එයා 1986 10/1 ඉඳලා 2006 දක්වා සේවය කරනවා. අධිකරණයේ මේ සම්බන්ධයෙන් තීරණය කළේ ඔහු සේවය අවසන් කිරීමෙන් පසු දින සිට නැවත සේවයට වාර්තා කර තිබුණද සේවය ඛණ්ඩනය වීමක් හරි දක්නට ලැබෙන බවයි. එතකොට එයා අස්වෙලා කොන්ත්‍රාත් ක්‍රමයට ව්‍යාපාරයේ ඉඳලා තියෙනවා. නමුත් අධිකරණයේ තීරණය කළා තියෙනවා එයාගේ සේවය මොනවා වෙලා තියෙනවා කියලාද ඛණ්ඩනය වෙලා තියෙනවා කියලා. හරිද පුතා? හරි. අවසන් මසලද වැටුප.
වැටුප යන්නට පහත දෑ අයත් වෙනවා. මූලික හෝ ඒකාබද්ධ වැටුප, ජීවන වියදම් දීමනා හෝ සමාගමීය දීමනා, සමගාමී දීමනා, මුදල්මය වටිනාකමක් හෝ අනුපාතයක්, ඒ වගේ දේවල් අවසන් මසලද වැටුපට අන්තර්ගත වෙනවා. පාරිතෝෂික ගණනය කිරීමේදී සිදු කළ හැකි අඩු කිරීම. දැන් ඔයා ව්‍යාපාරයක අයිතිකරුවෙක් නම් ඔයාට මේවා වැදගත්. මොකද ඔයාට වියදම් වැඩිනේ පුතේ සේවකයන්ට පාරිතෝෂික ගෙවනකොට. එතකොට ඔයා මේවා හොඳට බලා ගන්න. හරි සේවකයෙක්ට කවදා හරි ඔයා පාරිතෝෂිකයක් ගෙවනකොට මොනවද එයාගෙන් අඩු කරන්න පුළුවන්? අඩු කරන්න පුළුවන් මොනවද කියන එක හොඳට අවධානය යොමු කරගන්න. හරිද? ඒ කියන්නේ ඔයා අයිතිකාරයෙක් වුණොත් ව්‍යාපාරයේ. ඔයා ව්‍යාපාරයක සේවකයෙක් වුණොත් එහෙම ඔයා බලන්න ඕනේ මොනවද මූ මගෙන් අඩු කරේ කියලා මේක ගෙවනකොට. තේරෙනවද? බලන්න. පාරිතෝෂික ගණනය කිරීමෙන් ඉන් අඩු කළ හැක්කේ පනතේ 13 වන වගන්තියේ දක්වා ඇති පහත අඩු කිරීම පමණයි. සේවකයා විසින් වංචා කරන ලද යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් ඒක අඩු කරන්න පුළුවන්. සේවකයා විසින් ව්‍යාපාරහරණය කරන ලද යම් මුදලක් තියෙනවා. ඒ කියන්නේ නිකන් අනවශ්‍ය නාස්තියක් කරලා තියෙනවා නම් ඒවා සේවා යෝජකයාගේ දේපොළ වලට සේවකයා විසින් ඕනෑකමින් සිදු කළ ලාභ. ඒ කියන්නේ ඔයාගේ කාර් එකට එයා ගලකින් ගහලා කාර් එකේ වීදුරුව කුඩු කළා නම් අන්න ඒවත් මොනා කරන්න පුළුවන්? අඩු කිරීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න. හරිද? කෙසේ නමුත් සේවා යෝජකයා විසින් සිදු කරන ලද යම් කිසි අඩු කිරීමක් සම්බන්ධයෙන් එකක නොවන සේවකයෙකුට එම අඩු කිරීම සාධාරණද යන්න සලකා බැලීම සඳහා කම්කරු උසාවියක් වෙත ඉල්ලීමක් කරන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ඔයාට පාරිතෝෂිකය ගෙවනකොට සේවා යෝජකයා ඔයාගෙන් අඩු කරන්නේ නැති ඕන දෙයක් අඩු කරලා තියෙනවා නම් ඔයාට කම්කරු උසාවියේ යාට විරුද්ධව නඩුවක් දැමීමේ හැකියාව තියෙනවා. බලන්න පුතා. ඊට පස්සේ අපි යනවා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. සාප්පු හා කාර්යාල සේවක පනත. එතකොට පුතේ මතක තියාගන්න අපේ රටේ තියෙනවා ඔය විශේෂයෙන් ෆුඩ් සිටි තියෙනවා, කීල් සුපර් තියෙනවා නේද? එතකොට තව සිංගර් ප්ලස් තියෙනවා, සිංගර් මෙගා තියෙනවානේ. එතකොට එක එක ඇඳුම් කඩ තියෙනවා, නොලිමිට් කියයි, ෆැෂන් බක් කියයිනේ, කැන්ඩි කියයි, එක එක තියෙනවානේ. අන්න ඒ විවිධ වූ සාප්පු සංකීර්ණවල වැඩ කරන සේවකයන්ට අදාළව හරි බලපාන පනතක් තමයි මෙතන මේ අපි සාකච්ඡා කරන්නේ. බලන්න. සාප්පු සහ කාර්යාලවල සේවය කරන ලබන සේවකයන්ගේ සේවා කාලය, වැටුප හෝ සේවා පහසුකම් නිවාඩු සහ සේවිකාවන් සහ ප්‍රසූතිකාගාර පහසුකම් පිළිබඳව ප්‍රතිපාදන සපයනු ලබන පනතක් ලෙස මෙම පනත හඳුනාගත හැකිය. කර්මාන්ත ශාලා පනතින් ආවරණය නොකරන සේවකයන්ගේ සුබසාධන කිරීමේ අරමුණු කරගත් පනතක් ලෙසින් මෙම පනත හඳුන්වලා දීලා තියෙනවා. හරිද? බලන්න පුතා ආවරණය වෙන්නේ කවුද? සාප්පු හා කාර්යාලවල සේවය කරනු ලබන සියලුම සේවකයන් මේ පනතෙන් ආවරණය කරනු ලබයි. පනතේ 68 වන අර්ථ නිරූපණ වගන්තිය සාප්පු හා කාර්යාලය යන්නට පහත අර්ථ නිරූපණ දෙනවා. බලන්න සාප්පුවක් කියන්නේ මොකක්ද කියන්නේ? සිල්ලර හෝ තොග වෙළඳසලක්, හොටෙල්, භෝජනාගාර, බාබර සාප්පු, ඡායාරූප හා ලොන්ඩරි ආදී ඇතුළත් වෙනවා. බලන්න පුතා. එතකොට ඔයා තොග වෙළඳසලක සේවකයෙක් නම්, හෝටලයක සේවකයෙක් නම්, භෝජනාගාරයක, බාබර සාප්පුවක නේ, ඡායාරූප එකක හරි. එතකොට ඒවා සාප්පුවක් යන්නට අන්තර්ගත වෙනවා. කාර්යාලය යන්නට බැංකුවක්, රක්ෂණ සමාගමක්, තරවුකාර ව්‍යාපාරයක්, නැව් සමාගමක්, ප්‍රචාරණ නියෝජිත ආයතනයක්, කොමිස් නියෝජිත ආයතනයක්, වතු නියෝජිත ආයතනයක්, ප්‍රවාහන නියෝජිත ආයතනයක්, පුවත්පත් නියෝජිතයෙක්, වෘත්තීය ගණකාධිකරණ ආයතනයක්, සාප්පුවක, වත්තක, කර්මාන්ත ශාලාවක, පතලක, හෝටලයක, සමාජ ශාලාවක, එවැනි විනෝද ස්ථානයක හෝ එවැනි ව්‍යාපාරික හෝ වාණිජ අරමුණින් පවත්වාගෙන ලබන ආයතනයක ලිපිකරු දෙපාර්තමේන්තුව පනත යටතේ බලයලත් පුද්ගලයන් විසින් කාර්යාලයක් යන්නට නම් කළ ඕනෑම ආයතනයක් කාර්යාලයක් යන්නට අන්තර්ගත වෙනවා. මතක තියාගන්න පුතා. ආවරණය වෙන්නේ නැති සේවකයෝ කවුද බලන්න. අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථානය හා පුණ්‍ය කටයුතු සඳහා මසකට අඩු කාල සීමාවක් තුල පවත්වාගෙන යන ආයතන පනතෙන් ආවරණය වෙන්නේ නැහැ. ඒතකොට අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔය අපි ගත්තොත් ජයරත්න එක, මහින්ද එක, ඊට පස්සේ තව මොනවද රාවතවත්ති තියෙනවා, රණසිංහ සහ පුත්‍රයෝ, අන්න ඒගොල්ලෝ ආවරණය වෙන්නේ නැහැ. සේවයේ යෙදවීමේ අවම වයස බලන්න පුතේ සාමාන්‍යයෙන්
වයස අවුරුදු 14ට අඩු කිසිම අයෙකු සාප්පුවක හෝ කාර්යාලයක සේවයේදීම මෙම පනත මගින් තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාට අවුරුදු 14ට වඩා වැඩි නම් ඔයාට පුළුවන් සාප්පුවක ගිහිල්ලා හරි වැඩ කරන්න පුළුවන්. ඇයි 14 පැනලානේ. ඊපස්සේ බලන්න සේවා කාලය. සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 8කි. සාමාන්‍යයෙන් දිනකට පැය 8ක් වැඩ කරන්න ඕනේ. පැය 8 ගණනය කිරීමේදී කෑම පැය නොසලකා හරිනු ලැබේ. එතකොට ඔයා උදේ 8 ඉඳලා 4 වෙනකන් වැඩ කරන්න ඕනේ. ඒ හතරදී කෑම පැයක් තියෙනවා කියලා ඒක නොසලකා ඒක ඇතුළත් කරන්න බෑ. ඒක නොසලකා හරිනවා. සේවය ආරම්භ කොට පැය 4ක් අවසානයේ ආහාර සඳහා පැයක නිවාඩුවක් ලබා දෙන්න ඕනේ. මතක තියාගන්න. එතකොට පැය 4ක් වැඩ කරොත් පැයක් නිවාඩු දෙන්න ඕනේ කන්න. සතියේ එක් දිනක් කෑම විවේකයේ රහිතව පැය 5ක් සේවය කළ යුතුය. ඒ අනුව මුළු සේවා කාලය සතියකට පැය 45කි. අතිකාල මත සේවකයෙකුව සේවයේ යෙදවිය හැක්කේ සතියකට උපරිම පැය කීයක් විතරද 12ක් විතරයි. ඒ කියන්නේ ඕවර් ටයිම් කරන්න පුළුවන් සතියකට උපරිම පැය 12ක් විතරයි. සේවය ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව තීරණය කළ යුත්තේ අදාළ සේවා යෝජකයා. සේවා යෝජකයාට තමයි තීරණය කරන්න ඕනේ සේවයට එන්න ඕනේ වෙලාව යන්න ඕනේ වෙලාව. වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් හා වයස අවුරුදු 18ට අඩු පිරිමින් පස්වරු 6න් හා පෙරවරු 6 අතර කාලයේ සේවයේ යෙදවිය නොහැක. මතක තියාගන්න. එතකොට අවුරුදු 18ට අඩු කාන්තාවන් පස්වරු 6න් පස්සේ සේවය යොදන්න බෑ. ඒ වගේම 16ට අඩු පිරිමින්වත් හරි පස්වරු 6න් පස්සේ සේවයට යොදා ගන්න බෑ තහනම්. නඩු දාන්න පුළුවන් ඒකට. හරි. ඒ වගේම අවුරුදු 18ට අඩු කාන්තාවන්ව රෑ 6න් පස්සේ තියාගන්න බෑ. 16ට අඩු පිරිමි ළමයිව හරි 6න් පස්සේ තියාගන්න බෑ. ගෙදර යවන්න ඕනේ. තේරෙනවද? ඒව නඩු දානවා. අවුරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 8 දක්වා පමණක් සේවයේ යෙදවිය හැකිය. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි කාන්තාවන් ඉන්නවා නම් රාත්‍රී 8 දක්වා පමණක් සේවය යොදවන්න පුළුවන්. අවුරුදු 18ට වැඩි කාන්තාවන් ඔවුන්ගේ කැමැත්ත ඇතිව පමණක් හෝටලයක හෝ භෝජනාගාරයක රාත්‍රී 10 දක්වා සේවය යොදා ගන්න පුළුවන්. අවුරුදු 18ට වැඩි කාන්තාවන් නේවාසික හෝටල්වල දුරකථන ක්‍රියා කරවන්නියන් පිළිගැනීමේ නිලධාරීන් කාන්තා සාහිකයන් ගුවන් තොටුපළක ගොඩබෑමේ සේවා කරන්නයන් වශයෙන් රාත්‍රී සේවය යොදවන්න පුළුවන්. අවුරුදු 18ට වැඩි අය. වයස අවුරුදු 16ට වැඩි පිරිමි හෝටලයක භෝජනාගාරයක විනෝදශාලාවක රාත්‍රී 10 දක්වා සේවය කරන්න පුළුවන්. අවුරුදු 18ට අඩු කිසිම තැනැත්තෙකු අතිකාල හෝ විවේක කාලයේද ඇතුළත්ව පැය 9කට වඩා සේවය යොදන්න බෑ. මතක තියාගන්න. හරිද පුතා? එතකොට ඔයා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක වැඩ කරනවා නම් මෙන්න මේ දේවල් අනිවාර්යෙන් ඔයා ඔළුවේ තියාගන්න. හරිද පුතා? කෙසේ නමුත් ව්‍යාපාර අවශ්‍යතා හා සේවකයන්ගේ පුද්ගල අවශ්‍යතා මත සේවකයන් මෙම කාල සීමාවන් ඉක්මවා සේවයේ නිරත වන ප්‍රායෝගිකව දකින්න පුළුවන්. එනමුත් එවැනි අවස්ථා මත පනත දක්වා ඇති කාල සීමාවන් ඉක්මවා සේවකයන් සේවයේ යෙදවීමට සාප්පු හා කාර්යාල සේවක ප්‍රතිපාදන හරි සපයලා නැහැ. එතකොට ප්‍රායෝගිකව අපි උඩින් දක්වපු කරුණු ඉක්මවලා වැඩ කරනවා. හැබැයි පනතෙන් ඒ වලට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. මොන හරි දෙයකදී හරි අහු වුණොත් පනතට විරුද්ධව ගිහිල්ලා අහු වුණොත් අනිවාර්යයෙන්ම හරි දඬුවම් විඳින්නම සිද්ධ වෙනවා. ඊට බලන්න පුතේ අතිකාල සම්බන්ධව දිනකට හෝ සතියකට නිම වූ සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවය කරන ලැබූ ඕනෑම සේවා කාලයක්ම අතිකාල ලෙස කියනවා. ඒ කියන්නේ දිනකට පැය 8ක් නම් වැඩ කරන්න ඕනේ. නිකන් හරි එයා පැය 10ක් වැඩ කරා නම් OT පැය 2ක් වැටෙනවා. ඒ සඳහා ගෙවීම සාමාන්‍ය පැයක වේතනයෙන් එකමාරයි. අපිට පැයකට 10ක් ගෙවනවා නම් හරිද? OT පැයකට හම්බෙනවා කීයද? 1500ක්. සාමාන්‍ය පැයක වේතනය මාසික වේතනය 204න් බෙදීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම අතිකාල පැය ගණන කීයද පුතේ? 12යි. උපරිම වැඩ කරන්න පුළුවන් සතියකට අතිකාල පැය 12. යම් සේවකයෙකු සතියක් තුළ නිවාඩුවක් ලබාගෙන ඇතනම් අතිකාල ගණනය කිරීමේදී ඔහු එකී නිවාඩු දිනය තුළ සේවා කාලය සම්පූර්ණ කළාසේ සලකන්න ඕනේ. මතක තියාගන්න. එතකොට යම්කිසි සේවකයෙක් නිවාඩුවක් ලබා ගත්තා නම් නිවාඩුවක්
නිවාඩු කියන්නේ දැන් රාජ්‍ය සේවකයන්ට අපිට නිවාඩු 45ක් විතර දෙනවනේ. එතකොට අපි නිවාඩුවක් ගත්තා කියලා අපේ අතිකාලවලට ඒක බලපාන්නේ නැහැ. අපි නිවාඩුවක් ගත්තම හරි සම්පූර්ණ අපි වැඩ කරා කියලා තමයි හිතන්නේ. හරිද පුතා? දැන් අපි හිතමු නිවාඩු 45ම අරගෙන අපි 46 වෙනි නිවාඩුව ගත්තා කියලා. එතකොට 46 වෙනි එක නිවාඩුවක් නෙමෙයි. ඒක නෝපේ. නෝපේ කියන්නේ ගෙවන්නේ නැහැ. හරි ගෙවන්නේ නැහැ. හරි. එතකොට අපේ වැටුප අඩු වෙනවා පුතේ. තේරෙනවද? දිනක වැටුප අඩු වෙනවා. සේවකයෙකුට සේවය කළ හැකි හෝ සේවකයෙකුට සේවයේ යෙදවිය හැකි අතිකාල පැය ගණනේ උපරිමයක් නියම කොට ඇත්තේ සේවකයන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්නයි. එතකොට ඒ සේවකයන්ගේ මානසික ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න තමයි මේ විදිහට යම්කිසි නීති රීති දාලා තියෙන උපරිම පැය 12යි විතරයි කියලා. නැත්තම් මිනිස්සු ඕවර් ටයිම් කරනවා පිස්සුවෙන් වගේ. කරලා ඉවරලා එක්කෝ මානසික පිස්ස බවට පත් වෙනවා නැත්තම් ශාරීරික දුබලතා තියෙන අය බවට පත් වෙනවා. හරි බලන්න පුතා. සේවක නිවාඩු. අන්න ඒක නම් ඕගොල්ලන්ට වැදගත් වෙයි. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ව්‍යාපාරයක වැඩට ගියාට පස්සේ අනේ නිවාඩු නැද්ද කියන්නේ බල ඉන්නේ එහෙම නේද? බලන්න. සාප්පු හා කාර්යාල සේවක පනත අනුව පහත නිවාඩු වර්ග හඳුනාගත හැකියි. බලන්න ඕගොල්ලන්ට හම්බෙන නිවාඩු මොනවද? සති නිවාඩු, පෝය නිවාඩු, අනියම් නිවාඩු, රජයේ නිවාඩු, වාර්ෂික නිවාඩු, ප්‍රසූත නිවාඩු. එතකොට පුතේ දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෝ ගත්තොත් එහෙම ඒගොල්ලන්ට පෝය නිවාඩු, අනියම් නිවාඩු තියෙනවා, වාර්ෂික නිවාඩු තියෙනවා, රජයේ නිවාඩු තියෙනවා, ප්‍රසූත නිවාඩු තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෝ අපි ගත්තොත් 365ක් අවුරුද්දට තිබ්බට සෙනසුරාදාට කොහොමත් අයින් කරාට පස්සේ වැඩ කරන්න තියෙන්නේ යම්කිසි කාලයක්නේ. එතකොට ඒකෙනුත් භාගයට භාගයක් නිවාඩු ගැනීමේ හැකියාව තියෙනවා රාජ්‍ය සේවකයන්ට. බලන්න. සති නිවාඩු. අතිකාල සේවාවන් හැර පැය 28කට නොඅඩු කාලයක් සේවය කර ඇති සෑම සේවකයෙකුටම වැටුප් සහිත දින එකමාරක නිවාඩුවක් සඳහා හිමිකම් ඇත. මේ සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් පනත දක්වා නැත. ඒ අනුව සේවා යෝජකයාට සතිය තුළ අභිමතය ඕනෑම අවස්ථාවක මෙම නිවාඩුව ලබා දිය හැකිය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා හරි දවසක්ම එක දිගට වැඩ කරලා තව පැය කිහිපයකුත් වැඩ කරනවා. ඒ කියන්නේ එයා පැය 28ක් ඉක්මවල වැඩ කරාම දවස් එකමාරක නිවාඩුවක් දෙන්න ඕන. ඔය කවුද සාමාන්‍යයෙන් සිකියුරිටි වැඩ කරන අය ඊට පස්සේ පොලිසියේ සේවය කරන අය අන්න ඒගොල්ලෝ එහෙම තියෙනවා. කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබා මෙම නිවාඩුව මාසකට වරක් එකවර ලබා දීමට පනතින් ඉඩ ලබා දීලා තියෙනවා. එතකොට පුතේ සමහර ඔය ස්පිරිතාලවල වැඩ කරන නර්සස්ලා ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? සති 3ක් මේ විදිහට වැඩ කරලා එක සතියක් සම්පූර්ණ නිවාඩු ගන්නවා ගෙදර යන්න. එහෙම තියෙනවා. හරිද? එහෙම ලබා ගැනීම හැකියාව තියෙනවා. බලන්න වාර්ෂික නිවාඩු සම්පූර්ණ වැටුප් සහිතව වර්ෂයකට දින 14ක් නිවාඩු ලබා ගැනීමට සේවකයන්ට හිමිකම් තියෙනවා. එතකොට වාර්ෂික නිවාඩු කියන්නේ වර්ෂයකට දින 14ක් නිවාඩු ගැනීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් මෙම දින 14ක නිවාඩුව හිමි වනුයේ වසරක සම්පූර්ණ සේවා කාලයක් ඇති සේවකයන්ට විතරයි. සේවයට බැඳුණු මුල් වසරේදී වාර්ෂික නිවාඩු සඳහා හිමිකම් නැහැ. දෙවන වසරේදී පහත පරිදි නිවාඩු හිමි වෙනවා. මතක තියාගන්න. අප්‍රේල් 1 දිනට පෙර සේවයට බැඳුණු සේවකයන්ට දින 14ක සේවයක් වාර්ෂික නිවාඩුවක්, අප්‍රේල් 30 හා ජූනි 34 සේවයට බැඳුණු සේවකයන්ට දින 10ක වාර්ෂික නිවාඩුවක්, ජූලි 1 30 සැප්තැම්බර් 34 සේවයට බැඳුණු අයට දින 7ක වාර්ෂික නිවාඩුවක් තමයි හම්බෙන්නේ. දැන් අප්‍රේල් 1ට පෙර බැඳුනොත් දින 14 ගන්න පුළුවන්. හරි. අප්‍රේල් 30 ජූනි 34 නම් එයාට දින 10යි තියෙන වාර්ෂික නිවාඩු වශයෙන්. එතකොට අවුරුද්දේ භාගයක්ම ගියාට පස්සේ එයාට වාර්ෂික නිවාඩු 7යි. ඒ කියන්නේ අවුරුද්දේ භාගයක්ම ඉඳලා නම් සේවයට බැඳුනේ. හරි. එයාට දින 14ක නිවාඩු දෙන්න බෑනේ පුතේ. ඒක අසාධාරණයිනේ. හරි. ඒකයි එහෙම තියෙන්නේ. ඔක්තෝබර් 1ට පසු සේවයට බැඳුණා නම් වාර්ෂික නිවාඩු කීයද හම්බෙන්නේ? 4යි එයාට හම්බෙන්නේ. මෙහිදී වසරක් යන්නේ අදහස් වන්නේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලයයි. මෙම වාර්ෂික නිවාඩු සේවකයාට ලබා නොදී මුදල් ලබා දීමද ලබා නොගෙන මුදල් ඉල්ලා සිටීමද කළ හැකිය. වාර්ෂික නිවාඩු වලින් දින 7ක් එක දිගට ලබා ගැනීමට සේවකයාට අයිතියක්
ඇත. අනිකුත් නිවාඩු හත සේව්‍ය එකකතාවය මත ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වැඩ කරනවා නම් ව්‍යාපාරයට ඔයාට මේ වාර්ෂික නිවාඩු එක දිනට එක දිගට දින 7ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බලන්න පුතේ අනියම් නිවාඩු ඒ වගේම සාමාන්‍ය නිවාඩු කියන්නේ මොනවද කියලා? පෞද්ගලික හේතුවක් අසනීපයක් හදිසි තත්ත්වයක් ආදී හේතු මත සම්පූර්ණ වැටුප් සහිතව වසරකට දින 7ක් අනියම් නිවාඩු ලබාගත හැකිය. සේවකයෙකු සේවයට බැඳුණු පළමු වසරේදී සම්පූර්ණ කළ මාස දෙකකට එකක් බැගින් අනියම් නිවාඩු හිමි වෙනවා. දෙවන වර්ෂයේ සිට සම්පූර්ණ අනියම් නිවාඩු සඳහා හිමිකම් ලබනවා. අනියම් නිවාඩු ලබා ගැනීම සඳහා හේතු දැක්වීම අනිවාර්ය නොවුනද සේවකයා අදාළ ඉහළ කළමනාකාරීත්වයේ අවසරය මත නිවාඩු ලබා ගැනීම දෙපාර්ශ්වයටම පහසුවක්. එතකොට අනියම් නිවාඩු අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්. හරිද? හරිද? අනියම් නිවාඩු අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මතක තියාගන්න අපි ඉහළ කළමනාකාරීත්වයේ දැනුවත් කරලා ගන්නවා නම් ඒක වැදගත්. හරිද? ඊට බලන්න පුතේ පෝය නිවාඩු. සාප්පු හා කාර්යාල සේවක පනත අනුව පෝය දිනයේ වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ. පොහොය දිනයක් සති නිවාඩු දිනයක් හෝ ප්‍රසිද්ධ නිවාඩු දිනයක යෙදේ නම් ඒ සඳහා අතිරේක නිවාඩු දිනයක් හිමි නොවේ. කෙසේ නමුත් පොහොය දිනක සේවකයෙකු සේවයේ යොදවනවා නම් ඔහුට OT ගෙවන්න ඕනේ. සාමාන්‍ය දිනක වැටුපෙන් එකමාරක වැටුපක් ලබා දිය යුතු අතර පොහොය දිනක පැය 9කට වඩා සේවයේ නිරත කරවන්න බෑ. හරිද? ඊට බලන්න ප්‍රසිද්ධ නිවාඩු. සාප්පු හා කාර්යාල සේවක පනත අනුව කම්කරු ඇමතිවරයා විසින් නම් කළ ප්‍රසිද්ධ නිවාඩු 8ක් සේවකයන්ට වැටුප් සහිත නිවාඩු ලෙසින් ලබාගත හැක. වර්තමානයේදී තයි පොංගල් දිනය, සිංහල අවුරුදු දිනයට පෙර දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනය, මැයි දිනය, වෙසක් පොහොය, පොහොයට පසු දිනය, නත්තල් දිනය, නත්තල් දිනයට පසු දිනය, නබි නායකතුමාගේ උපන් දිනය යන දින 8 ප්‍රසිද්ධ නිවාඩු 8ක් කියලා කියනවා. මතක තියාගන්න. හරිද? එහෙත් යම් කොන්දේසි මත ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවකයන් සේවයේ යෙදවීමට අවසර ලබා දී ඇත. එසේ සේවයේ යෙදවන්නේ නම් දෙසැම්බර් 31 වන දිනට පෙර ඒ සඳහා අතිරේක නිවාඩුවක් ලබා දීමට හෝ අතිරේක දිනයක වැටුපක් ගෙවිය යුතු බව හරි එනම් දින දෙකක වැටුප පහත දක්වා ඇත. මේ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ වැදගත් ඔය කාන්තාවන්ට වගේම පිරිමි අයටත් වැදගත් නිවාඩුවක් තමයි මොකද්ද? ප්‍රසූත නිවාඩු. ප්‍රසූත නිවාඩු. ඒ සාමාන්‍යයෙන් අපි හිතන්නේ කාන්තාවන්ට විතරයි කියලානේ ප්‍රසූත නිවාඩු. දැන් සමහර ළමයි දන්නේ නැහැ මොනවද මේ ප්‍රසූත නිවාඩු කියන්නේ. ප්‍රසූත නිවාඩු කියන්නේ පුතේ ඔයා කසාද බැඳලා ඔයාට බබෙක් හම්බුනාට පස්සේ ඔයාට රජයෙන් පෞද්ගලික අංශයෙන් නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නීතියේ ප්‍රතිපාදන වශයෙන් තියෙනවා. එතකොට මවට දින 84ක නිවාඩුවක් හිමි වෙනවා වගේම පියාටත් හරි නිවාඩු හම්බ වෙනවා. දින 84ක් හම්බෙන්නේ නැහැ තාත්තට. මොකද තාත්තා නෙමෙයි බබාව බිහි කරන්නේ අම්මානේ. අම්මට විතරයි එහෙම නිවාඩු හම්බෙන්නේ. තාත්තට යම්කිසි දින කිහිපයක ප්‍රසූත නිවාඩු ලැබෙනවා. මතක තියාගන්න. හරිද? මෙම පනතේ ආවරණය ලබන ඕනෑම සේවිකාවකට සජීවී දරු ප්‍රසූතිය සඳහා වැඩ කරන දින 84ක වැටුපක් සහිත නිවාඩුවක්ද සජීවී දරු ප්‍රසූතියක් සිදු නොවුනොත් දින 28ක වැටුප් සහිත නිවාඩුවක්ද හිමි වෙනවා. මතක තියාගන්න. එතකොට හරි. එතකොට මතක තියාගන්න පණ තියෙන දරුවෙක් බිහි කරොත් දින 84ක් හම්බ වෙනවා. පණ නැති දරුවෙක් බිහි කරොත් දින 28ක නිවාඩුවක් හම්බ වෙනවා වැටුප් සහිත. දින ගණන ගණනය කිරීමේදී නිවාඩු දවස් නොසලකා හැරේ. ප්‍රසූත නිවාඩුවෙන් දින 14ක් දරු ප්‍රසූතියට ප්‍රථම ලබාගත හැක. ඒ කියන්නේ ප්‍රසූත නිවාඩුවෙන් දින 14ක් සති දෙකකට දැන් දින 84ක් හම්බ වෙනවනේ. ඒ දින 84 හරි දින 14ක දරුවා බිහි කරන්න දින 14කට කලින් ගන්න පුළුවන්. ගැප් ගැනීමක් නිසා කිසිදු සේවකයෙකුගේ සේවයේ අවසන් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මොනවා හරි දෙයක් නිසා කාන්තාවක් ගැප් ගත්තොත් ඔයාගේ ව්‍යාපාරයේ ඉන්න සේවය අවසන් කරන්න බෑ. ඒක තහනම්. ගැප් ගෙන සිටින කාල පරිච්ඡේදයේදී හෝ තමා ප්‍රසව අවස්ථාවකට එළඹීමට අපේක්ෂා කරන බව
දැන්වූ විටක හෝ සේවිකාව දරුවාට අනර්ථදායක විය හැකි අන්දමේ කාර්යයන්හි සේවයේ නොදවන්න ඕනේ. හරි. ඒ කියන්නේ දරුවාට හානියක් නොවන කාර්යයක තමයි සේවකයාව යොදවන්න ඕනේ. හරි. අවුරුද්දකට අඩු දරුවෙකුට කිරි දෙන මවක් සඳහා ආයතනය විසින් ධාරකාගාරයක් සපයා ඇති අවස්ථාවක විනාඩි 30කට අඩු නොවන කිරි ලබා දීමේ විවේක දෙකක් ධාරකාගාරයක් සපයා නැති අවස්ථාවකදී පැයකට අඩු නොවන කිරි ලබා දීමේ විවේක දෙකක් සපයා දිය යුතුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිරි දෙන මව්වරුන්ට කිරි පැය කියලා හම්බෙනවා. ඒ කියන්නේ 4ට සේවය ඉවර වෙනවා නම් 3ට ගෙදර යාමේ හැකියාවක් තියෙනවා දරුවට කිරි දීම සඳහා. ඊට බලන්න සුබ සාධන පහසුකම්. බලන්න පුතේ. මෙම පනත යටතේ කාර්යාලයක හෝ සාප්පුවක සේවය කරන සේවකයන් වෙත පහත සුබ සාධන පහසුකම් දිය යුතුය. මෙන්න වැදගත්. ඕගොල්ලෝ ව්‍යාපාරයක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම හරි මේ සුබ සාධන පහසුකම් ලබා ගන්න පුතේ. නැත්නම් අපරාධ. බලන්න. ආලෝකය හා වාතාශ්‍රය ප්‍රමාණවත් තරම් ආයතනය තුළට ලැබෙන්නට සලස්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයා සේවය කරන්නේ කට්ට කළුවර කාමරයක නම් ඔයාගේ සුබ සාධනය කපා හැරලා තියෙන්නේ. එහෙම බෑ. ආලෝකය වැටෙන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට වෙන වෙනම වැසකිලි තියෙන්න ඕනේ. දැන් ස්ත්‍රී අයයි පුරුෂ අයයි ඔක්කොම යන්නේ එකට නම් ඒක සුබ සාධනය පහළ යනවා. ආහාර ගැනීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් තියෙනවා. සේවයේ නියුතු කාන්තාවන් සඳහා හිඳ ගැනීමේ පහසුකම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සේවයේ නියුක්ත වෙලා ඉන්න කාන්තාවන්ට ඉඳගෙන ඉන්න හැකියාවම වශයෙන් කාන්තාවන් 30 දෙනෙකුට එක් ආසනයේ බැගින්වත් තියෙන්න ඕනේ. කිසියම් සාපුවක කාර්යාලයක සේවකයෙක් හරිද පදිංචි නොකරව විය යුතුයි. ඒ කියන්නේ කිසියම් සේවකයෝ ඉන්නවනේ ගෙදර යන්නෙත් නැහැ. හරි. සඳුදා ආවට පස්සේ ආයි ගෙදර යන්නේ සිකුරාදා. හරි. දත් මදින්නෙත් නැහැ, මූණ හොදන්නෙත් නැහැ, නාන්නෙත් නැහැ. එක දිගට වැඩ. එහෙම බෑ පුතේ. හරි. එහෙම ඉන්න බෑ. හරි. ගෙදර යන්න ඕනේ. හරි. ඒක වාගේ සුබ සාධනයේ පහළ යනවා. හරි. ඊට පස්සේ බලන්න වැටුප් ගෙවීම. මේ වැටුප් ගෙවන එකත් වැදගත්. මම හිතනවා ඔයාලට වැදගත් ඇති කියලා. සාප්පුවා කාර්යාල සේවක පනත මගින් අවම වැටුපක් නියම කොට නැත. සේව්‍ය සේවක දෙපක්ෂය අතර ඇති රැකියා ගිවිසුම පරිදි වැටුප් හිමි වෙනවා. ඒ කියන්නේ සාප්පුවා කාර්යාල පනතෙන් ගෙවන්න ඕන අවම වැටුම නියම කරලා නැහැ. ආයතනයටයි සේවකයටයි කතා කරලා වැටුම බේර ගන්න පුළුවන්. මෙම පනත යටතේ වැටුප් යන්නෙන් අතිකාල දීමනා, ජීවන වියදම් දීමනා හා අනිකුත් දීමනා ඇතුළත් වැටුප් අදහස් කෙරේ. සති පතා වැටුප් ලබන සේවකයෙකුට සතිය අවසන් වී දින 3ක් ඇතුළතද දෙසතියකට වරක් වැටුප් ගෙවන සේවකයෙකුට දෙසතිය අවසන් වී දින 10ක් ඇතුළතද මාසික වැටුප් ගෙවන සේවකයෙකුට නම් මාසයේ අවසන් වී දින 10ක් ඇතුළතද වැටුප් ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් ඔය 10 වෙනිදා නේද ගොඩක් අයට පඩි ලැබෙන්නේ. ඔය හේතුව හින්දා. සේවය අවසන් කිරීමේදී සේවය අවසන් කොට දින 2ක් ඇතුළත වැටුප් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සේවය අවසන් කරා නම් දින 2ක් ඇතුළත වැටුප් ගෙවලා අයින් කරන්න ඕනේ. වැටුප් ගෙවීමේදී සේවකයාගේ කැමැත්ත ඇතිවහා කම්කරු කොමසාරිස්වරයාගේ එකඟතාවය මත සේවකයෙකුගේ වැටුපෙන් පහත බලයලත් අඩු කිරීම කරන්න පුළුවන්. හරිද? බලන්න පුතා. මොනවද අඩු කරන්න පුළුවන් දේවල්? සේවා යෝජකයා විසින් සපයන ලද ආහාර සහ නවාතැන් පහසුකම් වල වටිනාකම අඩු කරගන්න පුළුවන්. සේවා යෝජකයා විසින් සපයන ලද නිවාස කුලිය, සේවා යෝජකයා විසින් සපයා ඇති මූල්‍යමය අත්තිකාරම්, විශ්‍රාම වැටුප් අරමුදලකට අර්ථසාධක අරමුදලකට ඉතිරි කිරීමේ යෝජනා ක්‍රමයකට, රක්ෂණ අරමුදලකට හෝ වෛද්‍ය සහන යෝජනා ක්‍රමයකට සේවකයා වෙනුවෙන් සේවා යෝජකයා හරහා ලබා දුන් දායකත්වයන් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ සුරකුම් තැන්පතු සේවකයාට විකුණන ලද භාණ්ඩවල මිල අඩු කරගන්න පුළුවන්. එයාගෙන් දඩ අය කරා නම් ඒ දඩ මුදල් අය කරගන්න පුළුවන්. ඒ වගේම බලන්න තව සේවකයාගේ වැටුපෙන් සිදු කළ හැකි බලයලත් අඩු කිරීම වල එකතුව වැටුපෙන් 60%ක් නොඉක්මවන්න ඕනේ. ඒ කියන්නේ දැන් අඩු කරනවා කියලා 100%ම අඩු කරන්න බෑ සේවකයාගේ. හරි 160යි උපරිම අඩු කරන්න පුළුවන්. උසාවි නියෝගයේ මත හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝගයේ මත සිදු කරන අඩු කිරීම සම්බන්ධව උපරිම සීමාවක් නැහැ. එතකොට යම් අවස්ථාවලදී උසාවි නියෝග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝග මත හරි 100%ම වැටුප. ඒ කියන්නේ වැටුපක් නැති තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. සේවකයෙකුගේ ඕනෑම විෂමාචාරයක් අනුමත නොකළ නිවාඩු ලබා ගැනීම, ප්‍රමාද වී සේවයට පැමිණීම, වංචා කිරීම, නොසලකිල්ල නිසා සිදු කළ හානිය ආදිය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව වැටුපෙන් 105 නොඉක්මවන
දඩයක් සේවා යෝජකයාට අය කිරීමේ හැකියාව තියෙනවා. හරිද පුතා? පුතා ඊට පස්සේ ලේඛන හා ආකෘති ගැන අපි කතා කරනවා. බලන්න. සේවයට වාර්තා කළ සෑම සේවකයෙක් වෙනුවෙන්ම පත්වීමේ ලිපියක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයා මොනවා හරි ව්‍යාපාරයක වැඩට ගියා නම් අනිවාර්යෙන් ඒක පත්වීමේ ලිපිය තියෙන්න ඕනේ. සේවකයා විසින් අත්සන් කළ දෛනික පැමිණීමේ ලේඛනය පවත්වාගෙන යා යුතුය. එහිදී අතිකාල ප්‍රමාණය හා නිවාඩු පිළිබඳ විස්තරයේ සටහන් වෙන්න ඕනේ. සේවකයා සේවයට වාර්තා කළ දිනය, ශ්‍රේණිය, වැටුප් ක්‍රමය, වැටුප් වැඩිවීම, උසස් වීම, සේවා කොන්දේසි ඇතුළත් සේවා වාර්තාවක් සේවා යෝජකයා පවත්වාගෙන යා යුතුය. එක් එක් සේවකයාගේ නම, වයස, වැඩ කළ පැය ගණන, මූලික වැටුප, දීමනා, අතිකාල ගෙවීම් සඳහන් වැටුප් ලේඛනයක් සේවා යෝජකයා පවත්වාගෙන යා යුතුයි. මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි යනවා පුතේ 1954 අංක 19 දරන සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ හරි විශේෂ විධිවිධාන පනත. සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත ගැන තමයි අපි දැන් කතා කරන්න එන්නේ. බලන්න පුතා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවයේ ඇති කරනු පිණිස විෂමාචාරයක් මත හෝ සේවකයාගේ කැමැත්ත මත හෝ කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය මත හෝ නොවන රැකියාවන් අවසන් කිරීම පිළිබඳව අප්‍රමාදව සහන සැපීම සඳහා ඇති කළ පනතක් ලෙස හඳුනාගත හැකිය. හරිද? ආවරණය වන උපලේඛනගත සේවකයන් පනතේ උපලේඛනගත කොට ඇති පඩි පාලක සභා පනත, කර්මාන්තශාලා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවය පනත යන පනත් වලින් ආවරණය කරන සේවකයන් මේ පනතේ ආවරණයට යටත් වෙනවා. මතක තියාගන්න. ආවරණය නොවන සේවකයන් කවුද බලන්න? සේවකයන් 15කට වඩා අඩුවෙන් සේවය කරන ලබන සේවා ස්ථානවල ඉන්න සේවකයන්, මාස 12ක අඛණ්ඩ සේවා කාලයක් තුළ දින 180කට වඩා අඩුවෙන් සේවය කරලා ඉන්න සේවකයන්, රජය, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථාවල හෝ සමූපකාර සංගම්වල සේවකයන්, සේවා ගිවිසුම් අනුව හෝ සාමූහික ගිවිසුම් අනුව තීරණය කරන ලද විශ්‍රාම යාමේ වයස අනුව විශ්‍රාම ගිය සේවකයන් මේකෙන් ආවරණය වෙන්නේ නැහැ. දැන් මාත් රාජ්‍ය සේවකයෙක් ඉඳ පුතේ මේ පනතවත් අඩුම තරමේ මට බලපාන්නේ නැහැ. තේරුණාද? කියන්නේ සේවය අවසන් කිරීමේ පනතවත් අඩුම තරමේ බලපාන්නේ නැහැ මම රාජ්‍ය සේවකයෙක් නිසා. හරිද පුතා? හරි. එන්න පුතා. පනතේ ක්‍රියාකාරීත්වය. පනතේ පස්වන වගන්තිය අනුව සේවකයන්ගේ හෝ කම්කරු කොමසාරිස්වරයාගේ හෝ අවසරයේ රහිතව හෝ විනයානුකූල නොවන හේතුවක් මත සේවකයෙකුගේ සේවය අවසන් කොට ඇතනම් එවන් සේවය අවසන් කිරීමක් බල රහිත වේ. ඒ කියන්නේ කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය රහිතව හෝ විනයානුකූල නොවන හේතුවක් මත හිතන විදිහට සේවකයන්ව අයින් කරන්න බෑ. එහෙම අයින් කරොත් ඒක බල රහිත වෙනවා. සේවය අවසන් කිරීම යන්නට ස්ථීර මෙන්ම తాවකාලික සේවය අත්හිටුවීමද අයත් බව පනතේ ප්‍රතිපාදන විග්‍රහ කිරීම තුළින් පෙනී යයි. මෙම පනත යටතේ සේවය අවසන් කිරීමක් යන්නට සේවකයා විසින් ඉල්ලා අස්වීම, සාමූහික එකඟතාවයක් මත විශ්‍රාම යාම, නියමිත කාලයේ අවසානයේ විශ්‍රාම යාම හෝ නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් රැකියාව අවසන් වීම අයත් නොවේ. එවැනි බල රහිත සේවය අවසන් කිරීමක් සිදුව ඇතනම් එම සේවකයා හිඟවැටුප් සමග නැවත සේවයේ පිහිටුවීමට නියෝග කිරීමට කම්කරු කොමසාරිස්වරයාට හැකියාව ඇත. යම් ආයතනයක් වසා දැමීම නිසා නැවත සේවයේ පිහිටුවීමක් කළ නොහැකි නම් ඒ වෙනුවෙන් වන්දි හා පාරිතෝෂික මුදල් ගෙවීමට නියම කළ හැකි වේ. මෙම පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් සේවය අවසන් කිරීමක් කර ඇතනම් කම්කරු කොමසාරිස්වරයා වෙත සේවය අවසන් කිරීමේ සිට මාස 3ක් ඇතුළත සේවය අවසන් කිරීම වාර්තා කරන්න ඕනේ. එතකොට ඔයා හොඳට මතක තියාගන්න. විශේෂයෙන් ව්‍යාපාරවල වැඩට ගියාට පස්සේ විශේෂයෙන් ඔය කාන්තාවන්ට විවිධ වූ බලපෑම් එල්ල වෙනවා ඉහළ නිලධාරීන්ගේ. ඔයා මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරේ නැත්නම් ඔයාව අයින් කරනවා ව්‍යාපාරයෙන්. එහෙම එනවා. එක බලපෑම් වෙනවා. එතකොට ඔයාට හරි මෙන්න මේ පනත ඔයා හොඳට දැනගෙන ඉන්නවා නම් ඔයාට ඒගොල්ලොන්ව බය කරන්න පුළුවන්. මෙන්න මේ පනත අනුව මං කාට දැනුම් දෙනවද මේක කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ නිකම්ම මොනවා වෙනවද පුතේ බය වෙනවා. එතකොට ඔයා හොඳට මේ නීතිය දැනගෙන ඉන්න ඕනේ. හරි බලන්න.
කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය මත සේවය අවසන් කිරීම. යම් සේවකයෙක් විනයානුකූල නොවන හේතුවක් මත සේවකයෙකුගේ සේවය අවසන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ලබා ගත යුතුය. සේවය අවසන් කිරීමට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න ඉල්ලීමේ සිට මාස 2ක් ඇතුළත කම්කරු කොමසාරිස්වරයා විසින් තීරණය කළ යුතු අතර ඔහුගේ එම තීරණය අධිකරණය හමුවේ ප්‍රශ්නගත කළ නොහැකි බවට නීතිමය ප්‍රතිපාදන දක්වලා තියෙනවා. ඒ කියන්නේ කම්කරු කොමසාරිස්වරයාගේ කැමැත්ත මත අයින් කළා තියෙනවා නම් අධිකරණයට ප්‍රශ්න කරන්න බෑ පුතේ. මතක තියාගන්න. කෙසේ නමුත් නාගලිංගම් හරි ඒ වගේම ඉඩම් කොමසාරිස් නඩුවේ දක්වා සිටියේ කම්කරු කොමසාරිස්වරයා ස්වභාවික යුක්ති මූලධර්මයේ අනුගමනය කරමින් තම නිගමනයට එළඹිය යුතු බවයි. එසේ නොවන විටකදී කම්කරු කොමසාරිස්වරයාගේ තීරණයක් අධිකරණය හමුවේ අභියෝග කළ හැකිය. හරිද? ඊට බලන්න පුතේ මෙතන මේ නඩු තියෙන්නේ. මෙම නඩුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හරිද? ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් ඒ වගේම ANS බැංක් ව්‍යාපාරික වශයෙන් සුසංයෝජන වීම තීරණය කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අතිරික්ත සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර කම්කරු කොමසාරිස්වරයා වන්දි ගෙවා සේවකයන් ඉවත් කිරීමට අවසර ලබා දෙන ලදී. අන්න. ඒකට ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංක් එකයි ANS බැංක් එකයි ඒගොල්ලෝ එකිනෙකට බද්ධ වුණාම කම්කරු කොමසාරිස්වරයාට ගෙන් විමසලා තියෙනවා. ඒතකොට කම්කරු කොමසාරිස්වරයා කියලා තියෙනවා හරි වන්දි ගෙවල සේවකයන්ව අයින් කරන්න පුළුවන් කියලා. සේවක වෘත්තීය සමිති විසින් කම්කරු කොමසාරිස්වරයාගේ මෙම නියමය අත්නෝමතිකව හරි පවා දක්වමින් ඉවත් කළ සේවකයන් නැවත සේවයේ පිහිටවන ලෙස ඉල්ලා සිටින ලද. ඒ කියන්නේ සේවක වෘත්තීය සමිති විසින් කම්කරු කොමසාරිස්වරයාගේ මෙම නියමය අත්නෝමතිකව පවා කියන්නේ ඒක තකන්නේ නැතුව සේවකයන්ව අයින් කරලා තියෙනවා. අයින් කරලා තියෙනවා. එතකොට වෘත්තීය සමිති කියලා තියෙනවා සේවකයන්ට පිහිටවන්න කියලා. කෙසේ නමුත් අධිකරණය විසින් තීරණය කරන ලද කම්කරු කොමසාරිස්වරයා විසින් නිසි ඇගයීමක් සිදු කොට සේවය අවසන් කළ සේවකයන් නැවත සේවයේ පිහිටවීමට අධිකරණයේ මැදිහත් නොවන බවයි. හරිද? කෙසේ නමුත් අධිකරණය විසින් තීරණය කරලා තියෙන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින් නිසි ඇගයීමක් සිදු කොට සේවය අවසන් කළ සේවකයන් නැවත සේවයේ පිහිටවන්න බෑ කියන එක තමයි අධිකරණය කියලා තියෙන්නේ. හැබැයි ව්‍යාපාරයේ අත්නෝමතිකව අයින් කරපු අය ඉන්නවා නම් ඒගොල්ලොන්ව පිහිටවන්න පුළුවන්. විනයානුකූල හේතුවක් මත සේවය අවසන් කිරීම. බලන්න. විනයානුකූල හේතුවක් මත සේවකයෙකුගේ සේවය අවසන් කරන්නේ නම් සේවය අවසන් කොට දින 2ක් ඇතුළත ලිඛිත සේවකයා වෙත දැනුම් දීමට සේවයා බැඳී සිටී. එවන් විටකදී මෙම පනත ප්‍රකාරව වන්දි ගෙවීමට හෝ සේවය නැවත පිහිටවීමට සේවා ආයෝජකයාට වගකීමක් නොමැත. කෙසේ නමුත් පෞද්ගලික අංශයේ සේවකයෙකු විනය හේතුවක් මත සේවයෙන් නිරපන අවස්ථාවකදී විධිමත් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයයි කිසියම් නීතියක් විසින් අනිවාර්ය කොට නොමැත. නමුත් එවැනි අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වා තිබීම සේවා ආයෝජකයාගේ කීර්ති නාමය කෙරෙහි වාසිදායක ලෙස බලපානු ඇත. ඒ කියන්නේ අපි හිතමු ව්‍යාපාරයක සේවකයෝ දෙන්නෙක් මොන හරි විනය විරෝධී කටයුත්තක් කරලා කියලා මේ දෙන්න මොන හරි විනය විරෝධී කටයුත්තක් කරලා. හරිද? එතකොට හැකියාව තියෙනවා මේ ව්‍යාපාරයට විනය පරීක්ෂණයක් කරලා හරි නොකර හරි මේ දෙන්නව සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. හැකියාව තියෙනවා. හැබැයි විනය පරීක්ෂණයක් කරන එක ආයතනයේ කීර්ති නාමයට වඩාත් වැදගත් වෙනවා. ආයතනයේ බේරිලා ඉන්නේ. හරි. බලන්න මෙන්න මේ නඩුවේදී මොකද වෙලා තියෙන්නේ? මෙම නඩුවේදී තලවකැලේ වැවිලි සමාගම එහි සේවය කළ වතු ශේෂ්ත්‍ර නිලධාරියෙකු එම සමාගම විසින් පාලනය කළ වෙනත් වැවිලි කලාපයක සේවයට යොමු කර එම වතු යායට අයත් බංගලාවක පදිංචියට යන ලෙස දන්වා සිටින ලද. කෙසේ නමුත් එම සේවකයා තමාට කලින් ලබා දුන් බංගලාව හැර යාම ප්‍රතික්ෂේප කරන ලදී. සේවකයාගේ එම ක්‍රියාකලාපය නිසා වතු සමාගම විසින් සේවකයාගේ සේවය අවසන් කරන ලදී. මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය වූයේ සේවකයාගේ අකීකරුකම නිසා සේවය අවසන් කොට තිබීම විනය හේතුවක් මත සේවය අවසන් කිරීමක් වන බවත් ඒ අනුව නැවත සේවයේ පිහිටුවීම හෝ වන්දි ප්‍රදානය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ආයතනයේ දීපු තීන්දුවට අකීකරු වෙලා එහෙම අකීකරු වෙන්න බෑ. කීකරුව ඉන්න ඕනේ. හරිද?
කෙසේ නමුත් සේවකයෙකුගේ අකාර්යක්ෂමතාවයේ සේවකයෙකුගේ සේවය අවසන් කළ හැකි විනයානුකූල හේතුවක් නොවන බව අධිකරණය විසින් තීරණය කරලා තියෙනවා. කියන්නේ අකාර්යක්ෂමව ඉන්න සේවකයන් විනයක් නැහැ කියලා අයින් කරන්න බෑ පුතේ. මතක තියාගන්න. සේවය අවසන් කිරීමකදී වන්දි පිරිනැමීම. බලන්න. සේවය අවසන් වන දිනට සේවය කර ඇති අවුරුදු ගණන 1-5-4 නම් සෑම වර්ෂයකම සේවය සඳහා වන්දි වශයෙන් ගෙවීමට ඇති මාසික වැටුප් ගණන 2.4 නම් උපරිම වන්දි ගණන 12.5. හරි මාසවලින්. හරිද? ඊට පස්සේ 6-14 නම් ඒ විදිහට යනවා. 15-19 නම් ඒ විදිහට යනවා. ඒ විදිහට තමයි වන්දි පිරිනැමීම සිදු වෙන්නේ. හරිද පුතා? හරි. ඊට පස්සේ 1950 අංක 53 දාන්න කාර්මික ආරවුල් පනත. මේක නම් මාර වැදගත්. කාර්මික ආරවුල් පනත කියන්නේ පුතේ එක්කෝ සේවකයනුයි ආයතනයයි ගහගන්න. නැත්තම් ආයතනයේ ඉන්න සේවකයෝ ගහගන්න. හරි? ඔන්න එන ප්‍රශ්න. හරි? අන්න ඒ වලට තියෙන දේවල් තමයි කාර්මික ආරවුල් පනත. බලන්න මේ කාර්මික ආරවුල් පනතෙන් මොකද්ද කියන්නේ? පනතේ පූර්විකාව අනුව කාර්මික ආරවුල් අවම කිරීමේ විසඳීමේ හා ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ කාර්ය සඳහා කාර්මික ආරවුල් සම්බන්ධ අනුශාංගික කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්වීමේ අරමුණින් සම්මත කරන ලද පනතක් වශයෙන් 1950 අංක 53 දරන කාර්මික ආරවුල් පනත හඳුන්වලා දීලා තියෙනවා. බලන්න පුතා. මේකෙන් ආවරණය වන සේවකයන් කවුද? කාර්මික ආරවුල් පනතෙන් ආවරණය වන සේවකයන්. පනතේ ප්‍රතිපාදන මගින් ප්‍රකාශිතව බැහැර කොට නොමැති සෑම සේවකයෙක්ම මෙම පනත යටතේ ආවරණය වේ. පහත සේවා කාණ්ඩ පනත මගින් ප්‍රකාශිතවම බැහැර කොට ඇත. පහත සේවා කාණ්ඩ පනත මගින් ප්‍රකාශිතවම බැහැර කරලා තියෙනවා. ඒ කියන්නේ පල්ලෙහා ඉන්න අය මේ පනතින් බැහැර කරලා තියෙනවා. කවුද? රාජ්‍ය සේවකයන්. ඉවරයි. රාජ්‍යාංශයේ මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපාරවල සේවකයන්. පුහුණුවන්න පළාත් පාලන ආයතනවල සේවකයන්ව මේකෙන් අයින් කරලා තියෙනවා. හරිද පුතා? බලන්න පුතේ කාර්මික ආරවුලක් කියන්නේ මොකද්ද? පනතේ නිර්වචනය අනුව කාර්මික ආරවුලක් යනු සේවකයා හා සේවා යෝජකයා අතර, සේවකයන් හා සේවා යෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර. හරි? සේවයේ යෙදවීම, සේවයේ නොයෙදවීම, සේවා තත්ත්වයන්, සේවා නියමයන්, සේවය අවසන් කිරීම, සේවයේ නැවත පිහිටුවීම යන කාරණා සම්බන්ධයෙන් ඇතිවිය හැකි මතභේදයක් වේ. ආරවුල යන්න පාර්ශවයන් අතර සිදුවන ගුටිබැට හුවමාරුවක් හෝ බැනවැදීමක් හෝ වාද කිරීමක් අදහස් නොවන අතර ඉහත කාරණා සම්බන්ධයෙන් පාර්ශවයන් අතර පවතින අර ඇදීමක් ආරවුල් යන්නට ප්‍රමාණවත් වේ. ගහමරා ගන්නම ඕනේ නැහැ. සේවයේ යෙදවීම සම්බන්ධව ගැටලු තියෙනවා නම් සේවය නොයෙදවීම, සේවා තත්ත්වය, සේවා නියමයන්, සේවය අවසන් කිරීම, සේවය නැවත පිහිටුවීම ඔය මොනවා හරි දෙයකදී පවතින ගැටලුවක් කාර්මික ආරවුලක් කියලා අපි කියනවා. බලන්න පුතේ. සේවයේ යෙදවීමේ ආරවුල්. ඒ කියන්නේ ඉහළ ශ්‍රේණියක පුරප්පාඩු සඳහා බාහිරින් සේවකයන් බඳවා ගැනීමට වෘත්තීය සමිති විරුද්ධ වෙනවා නම්, ඒ කියන්නේ ආයතනයක ඒ කියන තනතුර හිඟ වෙලා ඉන්නවා. පල්ලෙහා සේවකයන් ඉඳෙද්දී බාහිරින් අය බඳව ගන්නකොට ගැටලු ඇති වෙනවා. සේවයේ නොයෙදවීම සම්බන්ධව දැනට සිටින සේවකයෙකුගේ දරුවෙකු රැකියාවට බඳවා නොගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ අප්‍රසාදය පළ කරනවා. ඒ කියන්නේ තාත්තා කරන රැකියාවම පුතාටත් දෙන්න ඕනේ කියන ඒවා. සේවයේ තත්ත්ව සම්බන්ධ ආරවුල් සේවකයන් විසින් යහපත් වැඩ පරිසරයක් ඉල්ලා සිටීම. ඒ කියන්නේ හැමතැනම අනුතුරු වෙන තත්ත්වයන් තියෙනවනම් ඒවා බලපානවා. සේවා නියමයන්ට සම්බන්ධ ආරවුල්. සේවකයන් ඉහළ වැටුප් ඉල්ලා ඉන්නවා නම් ඒ සම්බන්ධ ගැටලු. සේවය අවසන් කිරීම. ඒ කියන්නේ කිසියම් නීත්‍යානුකූල නොවන ලෙස සේවකයන් අයින් කරනවා නම් එතන ගැටලු ඇති වෙනවා. සේවයේ නැවත පිහිටුවීම සම්බන්ධ. හරි? එතකොට සේවයේ නැවත පිහිටුවනකොට වැටුප් ගෙවනකොට හිඟ වැටුප් ලබා ගන්න කොහොමද? ඒ සම්බන්ධව ගැටලු තියෙනවා. බලන්න පුතා කාර්මික ආරවුල් කොහොමද විසඳගන්නේ අපි? සාමූහික ගිවිසුම් මගින්. සාමූහික ගිවිසුම් කියන්නේ අදාළ පාර්ශවයන් සාකච්ඡා කරලා සාමූහික ගිවිසුමකට එනවා. සමගි කිරීමෙන්, බේරුම් කිරීමෙන්, කම්කරු නිශ්චය සභාව මගින්, කම්කරු උසාවි මගින්. මුලින්ම
සාමූහික ගිවිසුම් මගින් බලනවා, ඊට පස්සේ සමගි කිරීමෙන් බලනවා, බේරුම් කිරීමෙන් බලනවා, කම්කරු විනිශ්චය සභාවෙන් බලනවා, නැත්නම් කම්කරු උසාවියෙන් තමයි අන්තිමටම මේක විසඳන්නේ. බලන්න පුතා. සේවා යෝජකයෙකු හා සේවකයෙක් හෝ සේවකයන්ගෙන් සැදුම්ලත් වෘත්තීය සමිතිය අතර සේවා නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් හෝ සේවකයන් හා වෘත්තීය සමිති සහ සේවා යෝජකයන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වරප්‍රසාද සම්බන්ධයෙන් හෝ කාර්මික ආරවුල් නිරවුල් කිරීම සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ ගිවිසුමක් සාමූහික ගිවිසුමක් කියලා කියනවා. සාමූහික ගිවිසුම ලිඛිත එකක් විය යුතු අතර සියලුම පාර්ශ්වයන් එහි අත්සන් කළ යුතුය. ඉන්පසු එය කම්කරු කොමසාරිස්වරයා වෙත යවන අතර කම්කරු කොමසාරිස්වරයා එය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් එය ගැසට් පත්‍රයේ පළ කරනු ලබයි. ගැසට් පත්‍රයේ සඳහන් දිනක හෝ පළ කළ දිනේ සිට සාමූහික ගිවිසුම මොනවා වෙනවද? වළංගු වෙනවා. මතක තියාගන්න. සාමූහික ගිවිසුමේ නෛතික බලපෑම බලන්න. සාමූහික ගිවිසුම ගැසට් පත්‍රයේ පළ කරන ලද දින සිට හෝ එහි සඳහන් කර ඇති දින සිට පාර්ශවයන් ඉන් වගකීමට බැඳෙනවා. සාමූහික ගිවිසුමේ කොන්දේසි හා නියමයන් එහි පාර්ශවකරුවන් වන්නා වූ සේවකයන්ගේ ගිවිසුම් වල ව්‍යංග කොන්දේසි හා නියමයන් බවට පත් වෙනවා. සාමූහික ගිවිසුමේ කොන්දේසි හා සේවා ගිවිසුමේ කොන්දේසි එකිනෙකා ගැටෙන්නේ නම් සේවා කොන්දේසි හිස් හා ශූන්‍ය ඒවා බවට පත් වෙනවා. සාමූහික ගිවිසුමේ පාර්ශවකරුවන් නොවන සේවකයන් සම්බන්ධයෙන් පවා සේවා යෝජකයා සාමූහික ගිවිසුමේ නියමයන් හා කොන්දේසි වලට වඩා අඩු වාසිදායක නොවන කොන්දේසි අනුගමනය කළ යුතුයි. බලන්න ඊට පස්සේ සාමූහික ගිවිසුමකින් ඉවත් වෙන්නේ කොහොමද? සාමූහික ගිවිසුමක පාර්ශවකරුවෙකුට ඕනෑම මොහොතක සාමූහික ගිවිසුමෙන් ඉවත් විය හැකි අතර ඒ බව ගිවිසුමේ සියලුම පාර්ශවයන් කම්කරු කොමසාරිස්වරයාට ලිඛිතව ඒ බව දැනුම් දිය යුතුය. එසේ දැනුම් දුන් මාසය අවසන් වීමෙන් පසු එළඹෙන මාසය ඉක්ුත් වීමෙන් පසුව පාර්ශවයන් සාමූහික ගිවිසුමෙන් වගකීමට නොබැදී. වෘත්තීය සමිතියක් සාමූහික ගිවිසුමකට එළඹී ඇති විටක වෘත්තීය සමිතිය විසින් සාමූහික ගිවිසුම ඉවත් වන බව දැන්විය යුතුය. ඒ කියන්නේ මොන හරි ගැටලුවක් මත මේගොල්ලෝ සාමූහික ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා නම් හරි ඒකෙන් අයින් වෙලා මාසයක් ඇතුළත දැනුම් දෙන්න ඕනේ කම්කරු කොමසාරිස්වරයාට. දුන්නාට පස්සේ ඉතිරි මාසයෙන් පස්සේ ඒක අවසන් වෙනවා. ඊට පස්සේ බලන්න සාමදාන කිරීම. සාමදාන කිරීම කියන්නේ පුතේ අදාළ ගැටලුවට සම්බන්ධ වෙච්ච අයව ගෙන්නලා හරි එක තැනකට ගෙන්නලා ඒගොල්ලෝ සාකච්ඡා කරලා හරි ඒගොල්ලොන්ව සමාදානයකට පත් කරනවා. හරිද? එතකොට ඒ සම්බන්ධව සිදු කරන ක්‍රියාදාමයන් ටික තියෙනවා පුතේ. හරි ඒ ටික ඔයා පොඩ්ඩක් කියව ගන්න. එතකොට ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සමගි ගිවිසුමකින් ඉවත් වීම සම්බන්ධයක් තියෙනවා. ඒකත් කියව ගන්න. ඊට පස්සේ බේරුම් කිරීමේ තත්ත්වයන් තියෙනවා. හරි කොහොමද බේරුම් කරන්නේ? ස්වේච්ඡාවෙන් බේරුම් කිරීම ඒ වගේ දේවල් තියෙනවා. පොඩ්ඩක් කියව ගන්න පුතේ. හරි. ඊට පස්සේ සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම්. හරි. සාමාන්‍යයෙන් සේවා ස්ථානය තුළ සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීම. හරි. ඒ කියන්නේ බලන් මූලික අයිතිවාසිකම් යනු රජයක් විසින් ආරක්ෂා කිරීමට බැඳී සිටින මිනිසා සතු අයිතිවාසිකම් වේ. පූර්ව පරිච්ඡේදයන්හි සාකච්ඡා කොට ඇති මූලික අයිතිවාසිකම් අතුරේ කාර්මික සම්ප්‍රදාය සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීමට ඇති අයිතිය හා තමා කැමැති රැකියාවක් හෝ වෘත්තියක් කිරීමට ඇති අයිතිය ප්‍රධාන වේ. ඒ කියන්නේ තමාට තමාව වෙනස් කරන්න බෑ, කොන් කරන්න බෑ. එක්කෙනෙක්ට එක විදියක් ඔයාට තව විදියක් කියලා එහෙම කරන්න බෑ. හරි. ඔයාට කැමති රැකියාව ඔයාට කරන්න පුළුවන් රැකියාව දෙන්න ඕනේ. ඒක ඔයාගේ මූලික අයිතිවාසිකම. එහෙම දෙන්නේ නැත්නම් ඒ මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා අපි හඳුන්වනවා පුතා. මතක තියාගන්න. ඊපස්සේ මෙතන දාලා තියෙනවා ඒ ಜಾති ආගම් කුල ભેද ඒවා මත හරි සේවකයන්ට වෙනස් ආකාරයකට සලකන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් මොකද වෙන්නේ? මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. හරිද පුතා? හරි. ඊට ඒකට උදාහරණයක් දාලා තියෙනවා බලන්න. සේවා ස්ථානයේ තුල සේවකයෙකුගේ මානව අයිතිවාසිකම් කඩවීම. බලන්න පුතා.
ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්ති රැසකට අත්සන් කරලා ඇති රාජ්‍යය. ඒ කියන්නේ ලංකාව ලෝකයේ විවිධ සම්මේලනවලදී අපේ රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා අත්සන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ පුරවැසියන් පුළුල් පරාසයක මානව අයිතිවාසිකම් භුක්ති විඳිනු ලබයි. ඒ අනුව සේවයේ නිරත සේවා යෝජකයාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සේවා යෝජකයෙකුට වගකීමක් තියෙනවා. සේවා ස්ථානයක් තුළ සේවකයන්ට හිමි මානව අයිතිවාසිකම් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යයන් බලන්න. කියන්නේ මානව අයිතිවාසිකම් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරයන්. ඒ කියන්නේ සේවකයන්ගේ මානව අයිතිවාසිකම් කඩ වුණාම සේවකයන්ට යන්න තියෙන්නේ ඔය මානව හිමිකම් හා මානව අයිතිවාසිකම් කියන කොමිෂන් සභාවට. ඒකේ තියෙන කාර්යභාරයන් බලන්න. ජාතිය ආගම කුලේ ස්ත්‍රී පුරුෂ භාවයේ දේශපාලන මතයේ ගර්භණී භාවයේ වයස ආබාධ තත්ත්වයේ වෙනස් කොට නොසලකීම. ඒ කියන්නේ මෙයා දැන් ගැප්ගෙන ඉන්න එක්කෙනෙක් කියලා රස්සාවෙන් එහෙම අයින් කරන්න බෑ. මෙයා ආබාධයි කියලා එහෙම අයින් කරන්න බෑ පුතේ. හරි. ළමා ශ්‍රමය හා වහල් ශ්‍රමය පිළිබඳ හරි. ඒ කියන්නේ ළමා ශ්‍රම හා වහල් ශ්‍රමය භාවිතා නොකිරීම. ඒ කියන්නේ එහෙම භාවිතා කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරනවා. සංගමයේ නිදහස ඊපස්සේ පුද්ගලිකත්වයට ඇති අයිතිය. හරි. පුද්ගලිකත්වය කියන්නේ Tamanටම කියලා වෙනම පුද්ගලිකත්වයක් තියෙන්න ඕනේ ව්‍යාපාරයේ ඇතුලේ වුණා. හරි. වෘත්තීය සමිති වලට බැඳීමට ඇති අයිතිය. ඔවුන් ඉටු කරන වැඩ සඳහා මුදල් ගෙවීමට ඇති අයිතිය. සේවා ස්ථානයේ තුල ආරක්ෂාව සලසා ගැනීමට ඇතිය. සේවා ස්ථානවල ලිංගික හිංසනයන්ට ලක් නොවීමට ඇති නිදහස. නිවාඩු ලබා ගැනීමට අයිතිය. ඒව සම්බන්ධව මෙන්න මේ මානව අයිතිවාසිකම් හා මානව හිමිකම් කොමිෂන් සභාව බැඳී සිටිනවා. හරිද පුතා? එතකොට මෙන්න මේ ටික කියව ගන්න පුතා. ඊට පස්සේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම බලන්න. පාර්ශවයන් අතර ඇතිවන්නා වූ ආරවුල් විසඳීම උදෙසා භාවිතා කරන ලබන අධිකරණයෙන් බැහැර වූ ක්‍රමවේද විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේද ලෙසින් හඳුනා ගන්න. ඒ කියන්නේ අධිකරණයේ නැතුව හරි වෙනම ක්‍රමයකට බේර ගන්න දේවල් තමයි විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම කියලා කියන්නේ. හරි. බලන්න පුතා සමතකරණය, බේරුම්කරණය, හරි. ඊට පස්සේ ඔම්බුඩ්ස්මන් ක්‍රම, හරි. ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම වලට දාන්න පුළුවන්. හරිද? එතකොට පුතේ සමතකරණය පිළිබඳව ඔයා පොඩ්ඩක් කියව ගන්න. හරි. ඊට පස්සේ බේරුම්කරණය පිළිබඳව කියව ගන්න. හරි. හරි නේද පුතා? හරි. ඒ ටික හොඳට කියවගෙන හරි මේ පාඩමත් හොඳට නැවත නැවත බලලා කොහොම හරි ඔළුවට දාගන්න. හරිද පුතා? අපි ඊට පස්සේ 8 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු.